හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ ජූලි මාසයේ 21 වෙනි බදාදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 1ට අපි එකතු වෙන්නේ යමක ප්‍රකරණ ග්‍රන්ථ රත්නයෙන් කොටසක් සාකච්ඡා කරන්නයි. අපි මුලින්ම තෙරුවන් සරණ ගිහිල්ලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාධු සාධු සාධු. හොඳයි හැම දිනාටම තිරුවන් සරණයි. අපි මම පොතත් ෂෙයා කරන්න 131 PDF 131 නේද? හොඳයි. හරි 49 අපිට කරන්න තියෙන්නේ නේද? පච්චනීකයෙන් කරන්න තියෙන්නේ ප්‍රවෘත්ති නිරෝධ වාරයේ අතීත අනාගත වාරයේ පච්චනීක වාරය තමයි අපිට කරන්න තියෙන්නේ. එතනදිත් අපි මුල්ම වශයෙන් අපි රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී තමයි ගන්නෙ නේද? එතකොට අපි මේ මූලී කියලා කියන චක්‍ර බැඳීම. හොඳයි මෙතනදී මේ දැන් ප්‍රවෘත්ති කියලා කියන්නේ මොකද්ද? ප්‍රවෘත්ති නිරෝධ නැත්නම් පවත්ති නිරෝධ වාරය කියලා කියන්නේ ප්‍රවෘත්තිය. ප්‍රවෘත්තිය කියලා කියන්නේ ප්‍රතිසන්දිය චුතිය කියන දෙකත් ඇතුළු ඒ අතරතුර කාලය තමයි අපි පවත්ති කියලා කියන්නේ. නමුත් අපි මේ ධර්ම විමසනකොට උපාද නිරෝධ වශයෙන් විමසනකොට අපි මේ මැද ඉන්න අයව ගණන් ගන්නේ නැහැ. මැදදී ඒ කියන්නේ ප්‍රතිසන්දියෙන් පස්සේ නැවත උත්පාද කියන ගතියක් ඇති වෙන්නේ නැති විදිහට තමයි මේ ස්කන්ධයමකේදී අපි කතා කරන්නේ. ඒ වගේම චුතිය වෙනකම්ම නිරෝධ කියන එක ගැන අපි කතා කරන්නේ නැහැ. එතකොට ඒක නිසා අපි නිතරම මේ ස්කන්ධයමකේ ප්‍රවෘත්ති වාරය ගත්තාම එක්කෝ අපි කතා කරන්නේ උත්පාද අවස්ථාව. එක්කෝ චුති වන අවස්ථාව නැත්නම් නිරුද්ධ වන අවස්ථාව. ඒ ආකාරයෙන් තමයි මේ ඛණ්ඩ යමකේ දිගටම අපි සාකච්ඡා කරමින් එන්නේ. එතකොට දැන් මෙතනදී වාරය ගත්තොත් අතීත අනාගත. ඒ කියන්නේ එක ස්කන්ධයක් අතීතයි අනිත් ස්කන්ධය අනාගතයි. මේ චක්‍ර බඳිනකොට. දැන් මෙතනදී මුලින්ම අපිට හම්බෙන්නේ රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී. දැන් රූපස්කන්ධය ගත්තොත් අපි දන්නවා චක්‍ර බඳිනවා රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී සංඥාස්කන්ධ මූලී සංඛාරස්කන්ධ මූලී විඥානස්කන්ධ මූලී කියලා. නමුත් දැන් මේ නාම ධර්ම ටික ගත්තාම දැන් වේදනා රූපස්කන්ධයත් එක්ක වේදනාව කොයි ආකාරයෙන්ද හැසිරෙන්නේ කියලා බලනකොට අපිට එතකොට ඔන්න රූපයත් එක්ක කොහොමද නාම ධර්ම ටිකේ වෙනස් වීම ඇති වෙන්නේ කියන එකට අපි තේරෙනවා අතීත අනාගත වශයෙන්. ඊළඟට අපි ගන්නවා නාම ධර්ම කොටස් දෙකක්. ඒ තමයි වේදනාස්කන්ධයයි සංඥාස්කන්ධයයි. අරගෙන බලනවා මේ එක නාමස්කන්ධයක් කට සාපේක්ෂව අනිත් නාමස්කන්ධය කොයි ආකාරයෙන්ද පහළ වෙන්නේ නිරුද්ධ වෙන්නේ කියන ආකාරය තමයි අපි මේ ප්‍රවෘත්තියේදී බලන්නේ. එහෙමනම් ඒ එක නාමස්කන්ධයක් බැලුවම ඒ කියන්නේ එක නාමස්කන්ධයක් මුල් කරගෙන අනිත් නාමස්කන්ධය මූලී කරගෙන උදාහරණයක් විදිහට වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී කියලා ගත්තාම ඒ විදිහටමයි වේදනාස්කන්ධ මූල සංඛාරස්කන්ධ මූලී. ඒ විදිහටමයි වේදනාස්කන්ධ මූල විඥානස්කන්ධ මූලී. මොකද මේ නාම ධර්ම ඇති වෙනකොට එකටමයි හටගන්නේ. ඒකින්ද මේ එකම හට ගැනීමක් තමයි ඒවට තියෙන්නේ. ඒක නිසා අපි එකක් ගත්තම ඒ කියන්නේ වේදනාවත් සංඥාවත් ඒ දෙක
ගැන කතා කරාට පස්සේ ඒ ආකාරයෙන්මයි ඉතුරු දේවලුත් අපිට තෝරා ගන්න වෙන්නේ. හොඳයි. එතකොට අපි බලමු දැන් අපි බලන්නේ පච්චනීක වාරේ. පච්චනීක වාරයක දැන් මේ නිරෝධ වාරයේදී පච්චනීක කියලා කියන්නේ න නිරෝධ කියන එකයි. නිරෝධ වෙන්නේ නැති අවස්ථාව තමයි අපි බලන්නේ. එතකොට මේක අතීත අනාගත නිසා එක ස්කන්ධයක් අතීතයේදී නිරුද්ධ නොවුණු බවත් අනිත් ස්කන්ධය අනාගතයේදී නිරුද්ධ නොවන බවත් තමයි අපි මෙතනදී සැලකිල්ලට ගන්න. එහෙමනම් අපි කොහොමද පළවෙනි එක බලන්නේ? රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී කිව්වහම යස්ස රූපස්කන්ධෝ න නිරුද්ධිත. යමකුට රූපස්කන්ධය අතීතයේ නිරුද්ධ නොවිනිද තස්ස වේදනාස්කන්ධෝ න නිරුද්ධිස්සති. ඕහට අනාගතයේදී වේදනාස්කන්ධය නිරුද්ධ නොවේද කියලා අහනවා. එතකොට දැන් අන්න අපිට සන්නිට්ඨානයට කවුද අයිති වෙන්නේ කියන එක බලන්න ඕනේ. හරිද? කාන්තියකට කියන්න පුළුවන්ද කවුද සන්නිට්ඨානයට අයිති වෙන්නේ? යස්ස රූපස්කන්ධෝ න නිරුද්ධිත. රූපස්කන්ධය අතීතයේ නිරුද්ධ නොවුනේ කාටද? රූපස්කන්ධයේ අතීතයේ නිරුද්ධ නොවුනේ අරූපේ ඉපදිලා හිටි කෙනෙකුට නිරුද්ධ වුණේ නැහැ. වර්තමාන අතීතේ නම් හැම කෙනාටම නිරුද්ධ වුණා. හැම කෙනාටම අතීතයේදී නිරුද්ධ වෙලා තියෙනවා නේද? මේ අතීතය කියලා කියන්නේ කොච්චරක් අතීතයේද? සංසාරෙමනේ. සංසාරෙමනේ. මුලක් හොයන්න බෑනේ. පුබ්බා කෝටි නපඤ්ඤායති. එහෙමනම් මේ සම්පූර්ණ අතීතය ගැන කියන්නේ. එහෙමනම් මොකද්ද මෙතනදී සන්නිට්ඨානයට අයිති කෙනෙක් හොයන්න පුළුවන්ද? බෑ. නැති. බෑ. එහෙමනම් සංසයෙන් මොනව ඇහුවත් අපිට කියන්න වෙන්නේ මොකද්ද? නැහැ කියලා. නැති කියලා නේද? ඒ කියන්නේ සංසයට ගැළපෙන කෙනෙක් අපිට සමාවෙන්න. සන්නිට්ඨානයට ගැළපෙන කෙනෙක් අපිට හොයාගන්න බෑ නේද? ඒක තේරුණාද හැමෝටම? ඇයි අපිට යස්ස රූපස්කන්ධෝ න නිරුද්ධිත කියන එකට කෙනෙක්ව හොයාගන්න බැරි ඇයි? චන්ද්‍රිකා මහත්මිය? ඒ කියන්නේ හැමෝම හැමෝගෙම නිරුද්ධ වෙලා තියෙනවා. අතීතයේදී නිරුද්ධ වෙලා තියෙනවා. නේද? මුළු සංසාරෙමනේ බලන්නේ. ඒවනම් එයා පංචවෝකාර භවවල ඒකවෝකාර භවවල කොච්චරක් ඉපදෙලා තියෙනවද කියලා අපිට කියන්න බෑනේ. ඒ අනුව බලනකොට ඒ රූපස්කන්ධයේ ඉපදුන්නේ නැති කෙනෙක් හොයාගන්න පුළුවන් කමක් නැහැ. කියන්නේ දැනට ඉන්න අතීතයේ රූපස්කන්ධයක් නිරුද්ධ නොවෙච්ච. අතීතයේ රූපස්කන්ධයක් නිරුද්ධ නොවෙන්න තියෙන අවශ්‍යතාවය මොකද්ද? මොකක් සම්පූර්ණ වෙන්න ඕනේද මේ රූපස්කන්ධය නිරුද්ධ නොවෙන්න? යා පරිනිබ්බාණං. ඒ කියන්නේ අතීතයේ රූපස්කන්ධයක් නිරුද්ධ නොවෙන්න නම් රූපස්කන්ධයක් තියෙන්න ඕනේ. රූපස්කන්ධයක් තියෙන්න ඕනේ. හටගෙන තියෙන්න ඕනේ. හටගත්තොත් තමයි නිරුද්ධ වෙන්නේ නේද? එහෙමනම් හැමෝටම හටගෙන තියෙන හින්දා හැමෝටම නිරුද්ධ වෙලා තියෙනවා. එහෙමනම් අතීතයේදී රූපස්කන්ධය නිරුද්ධ නොවුණු කෙනෙක් අපිට හොයාගන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මේක මෝග ප්‍රශ්නයක්. මේ සන්නිට්ඨානයේ කවුරුත් අයිති වෙන්නේ නැත්නම් අපි ඒකට කියනවා ඒක අයිති වෙන්නේ මෝග ප්‍රශ්න වලට නේද? එහෙමනම් අපි බලමු උත්තරේ නැති. බොහොම හොඳයි. ඇයි අපි සංසය ගැන පොඩක්වත් හිතන්න ඕනේ නැද්ද ඔතෙන්දී? ඕනේ නැහනේ. දැන් අහනවා මේ අපි කොහොමද ඒක හිතන්නේ? ඒ කියන්නේ සන්නිට්ඨාණයෙන් තෝරලා තමයි සංසයට ගලපන්නේ. සන්නිට්ඨාණය කියලා කියන්නේ දීපු දත්තය. ඕහට කිව්වහම ඉතින් ඒක නිසා තමයි එහෙම වෙන්නේ නේ. ඕහටනේ අපි අර කතා කරපු පුජ්‍යලයා ගැනමනේ දැන් වර්තමානයේ අහන්නේ. ඒක නිසා ඉතින් අපිට අරකේ කවුරුවත් නැත්තම් එතන පුජ්‍යලයක් නැත්තම් අපිට මේකට වෙනම ගන්න බෑනේ කියලා තමයි මට හිතුනේ. දැන් අපි මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් බාලිකා විද්‍යාලයේ ඉන්න දක්ෂතම පිරිමි ළමයා කවුද කියලා අහුවොත් නෑනේ. ඒක ගැලපෙන්නේ පිරිමි ළමයි නැත. බාලිකා නිසා. බාලිකා නිසා එහෙම කෙනෙක් හොයාගන්න පුළුවන්ද? බෑ. බෑ. එහෙම පිරිමි ළමයෙක් හොයාගන්න බෑ නේ? ඒකෙන් ඒ වගේ නිකන් මේ රූපස්කන්ධයේ නිරුද්ධ නොවිච්ච කෙනෙක් හොයාගන්න බෑ. ඒක නිසා අපි ඒක මෝග ප්‍රශ්නයක් හැටියට නම් කරනවා. ඒකින්ද ඉතිරි එහාට කිසිම දෙයක් බලන්නේ නැහැ. ඉතිරින් එහාට කිසිම දෙයක් බලන්නේ නැහැ.
ඒක නිසා මේ සංසයට යාම අවශ්‍යයක් නැහැ. සන්නිට්ඨානේ දීලා තියෙන කාරණේට ගැලපෙන කොටසක් අපිට හොයාගන්න බෑ. එහෙම හොයාගන්න පුළුවන් වුණාම තමයි අපි ඒකට සංසයට ගැලපෙන්නේ කොයි කොටසද, සංසයට නොගැලපෙන්නේ කොයි කොටසද කියලා හොයලා වෙන වෙනම කියන්නේ. නමුත් දැන් සන්නිට්ඨානයටවත් කෙනෙක් හොයාගන්න බැරි නම් ඒකට අපිට ගලපන්න කෙනෙක් හම්බෙන්නේ නැහනේ. ඒකින්ද අපි ඒක මෝග ප්‍රශ්නයක් හැටියට නම් කරනවා. ඊළඟට මේකේ පුළුවන්ද කාටද පුළුවන්නේ මේකේ පටිලෝම පුච්චාව අහන්න. මේ පච්චනීක යමකේ පටිලෝම පුච්චාව. නීතා මහත්මියට පුළුවන්ද කියන්නේ? යස්සවාපන වේදනා කන්දෝ න නිරුද්ධිසති තස්ස රූපක්ඛන්தோ න නිරුද්ධිතාති. හරිම හොඳයි. බොහොම හොඳයි. බොහොම හොඳයි. යස්සවාපන වේදනාක්ඛන්தோ න නිරුද්ධිසති තස්ස රූපක්ඛන්தோ න නිරුද්ධිතාති. දැන් නීතා මහත්මියම කියන්නේ යස්සවාපන වේදනාක්ඛන්தோ න නිරුද්ධිසති. ඒ කියන්නේ යලි යමකෝහට වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ නොවන්නේද කියනකොට කවුද උතන්ට අයිති වෙන්නේ? කවුද මේ යස්ස කියලා කියන්නේ? යස්ස කියන්නේ අනාගතයේදී නිරුද්ධ ඇහෙන්නේ අපිට ඇහෙනවම අධිකමක් තියෙන පොඩ්ඩක්. නෑ මං හිතන්නේ කියන්නේ නීතා මහත්මිය? ඔව් වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ නොවෙන්නේ පිරිනිවෙච්ච අයගේ පිරිනිවන දැන් පිරිනිවෙන කට්ටියගේ තමයි අනාගතයේදී නිරුද්ධ නොවන්නේ නේද? ඔව්. ඒකට හේතුව පිරිනිවෙන අයගේ. ඇයි ඒකලන්ට නිරුද්ධ නොවෙන්න උපදිලා නැහැනේ වේදනාස්කන්ධය? ඔව් වේදනාස්කන්ධයක් අනාගතයේදී හටගන්නේ නැති හින්දා උපදින්නේ නැති වේදනාස්කන්ධයක් උපදින්නේ නැති හින්දා තමයි නිරුද්ධ නොවන්නේ නේද? ඔව්. එතකොට අපි මේ යස්ස කියන දන කවුද කතා කරන්නේ? කාගෙනද? ඔව් පිරිනිවන් යස්ස කියන්නේ පිරිනිවන් පාපුවන් කියන්නේ. පිරිනිවන් පානාය ගැන තමයි මේ කතා කරන්නේ නේද? ඔව්. මොකද අපිට ඇයි පස්චිම භවිකයා කියන්න බැරි? පස්චිම භවිකව උපදිච්ච එක්කනා කියන්න බැරි ඇයි? එයා තාම පිරිනිවන් පාලා නැති නිසාද? එයාගේ වේදනාස්කන්ධය මොකද වෙන්නේ? එයා පිරිනිවන් පානකොට වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. එහෙනම් න නිරුද්ධිස්සත් කියන්න බෑ නේද? කියන්න බෑ. ඒකයි අපි ඒගොල්ලන්ව ගන්න බැරි. හොඳයි. දැන් මෙතනදී ගන්න පුළුවන් එකම පුද්ගලයා තමයි එතකොට පිරිනිවන් පාන්නා වූ රහතන් වහන්සේ. හරි? එතකොට අපි ගත්තොත් ඒ පිරිනිවන් පාන රහතන් වහන්සේ ගත්තාම උන්වහන්සේට අතීතයේදී රූපස්කන්ධය නිරුද්ධ නොවනේද කියලා අහන්නේ. අතීතයේදී රූපස්කන්ධය නිරුද්ධ වුනේ නැද්ද? නිරුද්ධ වුණා. අතීතයේ නිරුද්ධ වුණා. එහෙමනම් උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? නිරුද්ධ වුණා. නිරුද්ධිත නේද? නිරුද්ධිත. මේක හැමෝටම තේරුණාද? මේකේ ප්‍රශ්නයක් තියනද කාට හරි? ඔව් ජයන්ත මහත්තයා අසඤ්ඤ සත්තානං කියන්න බැයිද? අය සම්නිත්‍යානෙට මේක මුළු සංසාරයම අහන්නේ. එතකොට එයාට එතන අවසාන භවය නෙවෙයිනේ. ඉස්සරහට වේදනාස්කන්ධ අනාගතයේදී නිරුද්ධ වෙනවානේ. දැන් පංචවෝකාරී ඉපදෙන්න පුළුවන් ඊට පස්සේ. හරි නේද? හරි. මේක මුළු සංසාරෙම යස්ස කිව්වොත් මුළු සංසාරෙම ගන්න වෙනවා. හරි. අනාගත අතීත ගන්නකොට. හරි. හොඳයි ඒක දැන් ඒක ඒව අහන එකකින් අනිත් අයටත් ප්‍රශ්න निराකරණය වෙනවනේ. මේක තේරුණාද? ඒතකොට මේ යස්සවාපන වේදනාක්ඛන්தோ න නිරුද්ධිස්සති කියන තැනට අයිති වෙන්නේ පිරිනිවන් පාන්නා වූ ආර්යයන් වහන්සේ කියන එක තේරෙනවද? හැමෝටම තේරෙනවද ඒක? එහෙම අපි ගත්තේ අර මෙතන අනාගතේ න නිරුද්ධිසිත කියන අනාගතේ නිරුද්ධ නොවන නිසා අනිවාර්යයෙන්ම නූපදින කෙනෙක් වෙන්න ඕනේනේ. ඒක ගත්තේ නේද? ඒක තමයි ගත්තේ. අනාගතේ නූපදින කෙනෙක් වෙන්න ඕන. අනාගතේ උපදිනවා නම් අනිවාර්යයෙන්ම වේදනාස්කන්ධයක් අනාගතයේදී ඇති වෙනවනේ. නේද? ඒකයි. හොඳ මේක බලන්න ඉදිරි සංසාරයේම මුළු ඉදිරි සංසාරයෙන් බලන්න.
ඊළඟ භවයේදී මේ අසඤ්ඤ සත්‍ය ඉපදිනවා කියන එක අපිට ගන්න බෑ. මොකද ඊට පස්සේ යාට නැවතත් ආපහු වෙන භවයකදී වේදනාස්කන්ධ ඇති වෙන හින්දා. ඒකින්ද මුළු සංසාරේම ඉදිරියට බැලුවහම වේදනාස්කන්ධයේ නිරුද්ධ නොවන්නෙම වේදනාස්කන්ධ අනාගතයේදී කවමදාකවත් හටගන්නේ නැති ආර්යයන් වහන්සේ පිරිනිවන් පාන ආර්යයන් වහන්සේට. එහෙමයි අපි ගන්නෙ. එතකොට ඒ හැමෝටම අතීතේ රූපස්කන්ධ නිරුද්ධ වෙලා තියෙනවාමයි නේද? අපි කියවනේ අතීතේ රූපස්කන්ධ හැමෝටම නිරුද්ධ වෙලා තියෙනවායි කියලා. හොඳයි. ඒක මම හිතනවා පැහැදිලියි කියලා. ඊට පස්සේ ඊළඟ එක. මේක පුළුවන් ද විස්තර කරන්න හේමන්ත මහත්මිය ඉන්නවද? තමයි රත්නම් හොඳයි. එතන අපි කොහොමද නත්තිද නිරුද්ධිත අර ඒ දෙකෙන් මොකක්ද අරගන්නේ කියලා තෝරගන්න කොහොමද කියන්න පුළුවන්ද? ඔව් මෙතනදී අපිට දැන් සන්නිට්ඨානයට අපිට යම් කිසිවෙක් හම්බ වෙනවා. ඒ වගේම සංසේ ප්‍රශ්නයට අපි උත්තරයකුත් හම්බ වෙනවා නේ. විශේෂයෙන් දැන් සන්නිට්ඨානයට කෙනෙක් හම්බ වෙනවනේ. එතකොට අපි නත්ති කියලා කියන්නේ. සමහරට නෝ කියලා කියනවා. නැත කියලා කියනවා. නත්ති කියලා කියන්නේ එහෙම කොහොමවත් වෙන්න බෑ වගේ නිකන්. ඒක ප්‍රතික්ෂේප කිරීමක් වගේ නත්ති කියලා කියනවා. මේ ප්‍රශ්නේම ප්‍රතික්ෂේප කිරීමක්. දැන් මහත්තයා මම අර නිරුද්ධිතාති කියලා අර මේ සංසේ අන්තිම නිරුද්ධිතාති කියවනේ ඒක හිතලා තමයි නිරුද්ධිත කියන්නේ. ඒක එතකොට එහෙම නෙමෙයි හිතන්න ඕනේ. එහෙම නේද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ නිරුද්ධිතාති කියලා. ඉතින් ඒක ක්වෙස්චන් එකක් හින්දා නිකන් කියනකොට නිරුද්ධිතනේ. මම ඒක දිහා බලලා නිරුද්ධිත කිව්වේ. ඒ ක්‍රමයේ වෙලාවකදී මට වැරදිද? නෑ. අතීතයේ දැන් සිද්ධ වෙච්ච දෙයකට මේ නිරුද්ධිතාති කියලා කියන්නේ නිරුද්ධ නිරුද්ධතාති කියලා කියන්නේ නිරුද්ධ නොවුයේද යත්. එහෙමනේ සිංහලෙන් ප්‍රශ්න අහන්නේ අර පරණ සිංහලෙන් නේද? අන්න ඒ වගේ. යස්සවාපන වේදනාස්කන්ධෝ නිරුද්ධිස්සති යලි යමකුහට වේදනාස්කන්ධය අනාගතයේ නිරුද්ධ නොවේ නම් ඕහට අතීතයේ රූපස්කන්ධය නිරුද්ධ නොවීද යත් කියන එක තමයි මේ තාති ඉති කියන එක නෙමෙයි අන්තිමට තියෙන නිරුද්ධිත ඉති. ඒකෙන් තමයි මම උත්තරේ හිතුවේ නිරුද්ධිත කියලා. ඒක ක්‍රමය හරිද ඉස්සර? හරි. ක්‍රමය හරි. මේකේ අහන්නේ මේ නිරුද්ධිත තාති කියලා අහන්නේ නිරුද්ධිත ඉති. ඉති කියන එකයි නිරුද්ධිත කියන එකයි එකතු කරලා තමයි නිරුද්ධිත තාති කියලා හැදිලා තියෙන්නේ. ඔව් දැන් ඔබතුමා වෙන ක්‍රමයක් කිව්වා මොකක්ද ඒක මට දැන් මතක නැහැ. ඒක ගන්න ඒක මෙහෙම කිව්වොත් හරිද ජයන්ත මහත්තයා? ඒ කියප එක මේ නීත මහත්මිය අහන එකට තමයි කිව්වේ. කියන්නේ සන්නිට්ඨානෙට සිදු නොවන දෙයක් කිව්වොතින් ඒක ගැන අහන්න බෑ. දැන් මේ ගහේ අඹ ගෙඩි එකක්වත් නැහැ. ඒවා කයිද කියලා අහනවා අනාගතයේදී කවුරු හරි. අන්න ඒ වගේ අදහසන්නේ. එතකොට සන්නිට්ඨානෙට සිදු වෙන්නේ නැති දෙයක් නම් නැති කියනවා. හරිද එහෙම? හරි. අනාගතයේ සිදු වෙන්නේ නැති දෙයක් නෙවෙයි. ඔව් ඒ කියන්නේ සන්නිට්ඨානයට ගැළපෙන යමක් අපිට හොයාගන්න බැරි නම් අපි ඒක කියන්නේ ඒක ප්‍රතික්ෂේප කරන අර්ථයෙන් නැති කියලා කියනවා. එහෙම එකක් වෙන්න බෑ කියන එක තමයි නැති කියන එකේ තේරුම. ඒක තමයි මෝග ප්‍රශ්නය නේද? ඒක තමයි මෝග ප්‍රශ්නය. එතකොට තව එකක් තියෙනවා අපි හිතමු සිදු වෙන්නේ නැත්තම් දැන් එහෙම දෙයක් සිදු වෙන්නේ නැත්තම් අපි නෝ කියලා කියන අවස්ථාව තියෙනවා. අපිට ඉස්සරහට හම්බෙයි. අපි බලමු එතනට ආපුවම කොතනදීද නැති කියන්නේ කොතනදීද නෝ කියලා කියන්නේ. හරි? හොඳයි. එතකොට මෙතන උත්තරේ වෙන්නේ ඕහට රූපස්කන්ධය අතීතයේ නිරුද්ධ නොවීද කියලා අහවම නිරුද්ධ වුණා කියලා කියනවා. හරි? ඊළඟට අපි යනවා මේකට. වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී. දැන් මෙතනදී අතීත අනාගත වාරය වෙනකොට වේදනාස්කන්ධය අතීතයි සංඥාස්කන්ධය අනාගතයි. ඒක තමයි අපිට විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. ප්‍රශ්නේ අනිත් පැත්තට ඇහුවත් පටිලෝමේදී එතනදී වුණත් වේදනාස්කන්ධයේ අතීත ගතියයි සංඥාස්කන්ධයේ අනාගත කියන ඒ වාරයේ වෙනස් වෙන්නේ නැහැ. සංඥාස්කන්ධය හැම වෙලාවකම අනාගතයි මේ යමකේදී වේදනාස්කන්ධය අතීතයි. මේ පුච්චා දෙකේදී මෙහෙමයි. එතකොට දැන් මෙතන අහන්නේ යස්ස වේදනාස්කන්ධෝ නිරුද්ධිත තස්ස සංඥාස්කන්ධෝ නිරුද්ධිස්ස තීති. දැන් මම යොමු වෙනවා කාන්තයකට. මේකේ තේරුම කියලා කියන්නේ මේ සන්නිට්ඨානයේ තේරුමයි සංසේ තේරුමයි කියලා කවුද සංසයට අයිති වෙන්නේ කියලා කියන්නේ.
මේක අහන්නේ එතකොට යස්ස වේදනාස්කන්ධෝ න නිරුච්චිත යමෙකුට අතීතයේ වේදනාස්කන්ධය නිරුද්ධ නොවි නම් ඕහට අනාගතයේ සංඥාස්කන්ධය නිරුද්ධ නොවන්නේද කියලා අහනවා. හරි. එතකොට සම්නිච්ඡාණයට කිසිම කෙනෙක් අහුවෙන්නේ නැහැ. මොකද අතීත වේදනාස්කන්ධේ නිරුද්ධ නොවුණු කෙනෙක් අපිට අතීතේ හොයන්න බෑ. හරියටම හරි. ඒක හින්දා මේක මොන ප්‍රශ්නයක්ද? මෝග ප්‍රශ්නයක්. මෝග ප්‍රශ්නයක්. මෝග ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? නැති. ඒක තේරුණාද හැමෝටම? ඒක ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න. යස්ස වේදනාස්කන්ධෝ න නිරුද්ධිත අතීතේ යමකු හට අතීතේ වේදනාස්කන්ධය නිරුද්ධ නොවිනි නම් කියලා කොට නියුනේද නැත්තම් නිරුද්ධ නොවුනේද නැත්තම් නිරුද්ධ වුණේ නැත්තම් එහෙම කෙනෙක් හොයාගන්න පුළුවන්ද අතීතේ වේදනාස්කන්ධ නිරුද්ධ වෙච්ච නැති කෙනෙක්? හොයන්න බෑ. හොයන්න බෑ. කාට හරි ගැන ප්‍රශ්නයක් තියෙනවද? ඒක නිසා ඇත්තටම සංසය කියන එක ගැන ගණන් ගන්නත් අවශ්‍ය නැහැ. මොකද මෙතන සම්නිට්ඨානයට අදාළ වෙච්ච පුද්ගලයෙක් අපිට හොයාගන්න බැරි හින්දා. ඒකින්ද අපි නත්ති කියලා කියනවා. මේක පැහැදිලිද හැමෝටම? හොඳයි. පැහැදිලි වුණා ජයන්ත මහත්තයා පැහැදිලි. පැහැදිලි. එහෙමනම් කාන්තයක් කරපුවම මේකේ පටිලෝමේ අහන්න. උච්චාව. එතකොට අනාගතයේ යස්සවාපන සංඥාස්කන්ධ නිරුද්ධිසති තස්ස වේදනාස්කන්ධෝ න නිරුද්ධිතාති වෙනවා. එතකොට ඒ අහන්නේ යමෙකුට අනාගතයේ සංඥාස්කන්ධය නිරුද්ධ නොවන්නේ නම් ඕහට අතීතයේදී වේදනාස්කන්ධය නිරුද්ධ නොවේදයක් කියලා අහන්නේ. නොවේද අත්ව අතීතය. හරි. එතකොට අනාගතයේ සංඥාස්කන්ධය නිරුද්ධ නොවෙනවා නම් ඒ නිරුද්ධ නොවෙන්නේ ඇත්තටම පරිනිර්වාණයටපත් වෙන කෙනෙකුට විතරයි. හරි. පිරිනිවන කෙනෙකුට විතරයි. පිරිනිවන ආර්යයන් වහන්සේට නේද? ආර්යයන් වහන්සේට. එතකොට අපිට කියන්නේ මෙතන මේ පුද්ගලයා හැටියට කියන්න වෙන්නේ මේ පරිනිබ්බන්තානම් කියන එක තමයි කියන්න වෙන්නේ. එහෙමනම් නේද? හැබැයි දැන් එයාට දැන් අපි දැන් පුද්ගලයෝ කවුද කියලා අඳුරගත්තා. යස්ස කියන්නේ කවුද එතකොට? පිරිනිවෙන්නා වූ ආර්යයන් වහන්සේ තමයි යස්ස කියලා කියන්නේ. එයාට තමයි ඒ ආර්යයන් වහන්සේට තමයි අනාගතයේදී සංඥාස්කන්ධ නිරුද්ධ නොවන්නේ. ඒකට හේතුව මොකක්ද අනාගතයේ සංඥාස්කන්ධ නිරුද්ධ නොවන්න? ඒකට හේතුව තමයි පරිනිර්වාණයටපත් වෙනන් පස්සේ නැවත වේදනාස් මේ සංඥාස්කන්ධයක් හටගන්න විදියක් නැහැනේ අනාගතේ. හටගන්න නැති හින්දාම නිරුද්ධ වෙන්න විදියකුත් නැහැ. හරි. බොහොම හොඳයි. එයාට අතීතයේ වේදනාස්කන්ධ නිරුද්ධ නොවීද කියලා අහන්න. නිරුද්ධ වුණා. අතීතයේනේ. අතීතයේ නිරුද්ධ වුණා. හරි. එතකොට එයාට අතීතයේ නිරුද්ධ වුණා කියනකොට කොයි භවද සලකන්නේ? සංසාරේ ඕන භවයක වෙන්න පුළුවන්. පෙර නේද? පෙර ජීවිතවල. පෙර ජීවිතවල ඒ කියන්නේ ඕනම කියලා කියන්නේ මේ කලින් හිටපු භවවලදී යම් කිසි භවයකදී වේදනාස්කන්ධ හටගෙන තිබුණා නම් ඒ සියල්ලම නිරුද්ධ වුණා නේද? ඒ පැත්තෙන් තමයි අපි කතා කරන්නේ. එහෙනම් මෙතනදී උත්තරය මොකද්ද වෙන්න ඕන? නිරුද්ධිත කියලානේ නිරුද්ධ වුණා කියන එකනේ කියන්න ඕනේ. එතකොට වේදනාවක් නැතුව නිරුද්ධිත වෙන්න ඕනේ. එතකොට නිරුද්ධිත කියන උත්තරේ හම්බ වෙනවා. මේක හැමෝටම තේරුණාද? ප්‍රශ්නයක් මොකුත් තියනවද? තේරුණා. තේරුණා නේද? හොඳයි. ඊළඟට අපිට ලැබෙන යමකේ මොකද්ද? චිරස්ත්‍රි මහත්මිය. ඕකාස යන්ත මහත්මිය. ඕකාස. හොඳයි. පච්චනීක අතීතනාගත ඕකාස. අන්න හරි. අතීත අනාගත රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී පච්චනීක ඕකාස. දැන් චිරස්ත්‍රි මහත්මියම තමයි උත්තර දෙන්නත් ඕනේ. මේකේ තියෙන එක කියලා අපිට සිංහලෙන් ඉස්සෙල්ලා පද දෙකේ තේරුම කියන්න ඊට පස්සේ සම්නිට්ඨානයට අයිති වෙන්නේ කවුද කියලා කියන්න. මුලින්ම කියන්නේ මේකේ තේරුම. යත් රූපස්කන්ධ න නිරුද්ධිත කිව්වහම යම් භූමියක රූපස්කන්ධය නිරුද්ධ නොවිනි නම් තත්ත වේදනාස්කන්ධ න නිරුද්ධිසති. ඒ අතීත අනාගතයේ එම භූමියේ
වේදනාස්කන්ධය නිරුද්ධ නොවනිද? නොවන්නේද? නොවන්නේද? එතකොට සන්නිට්ඨානයට අයිති භූමිය මොකද්ද? යත්ත රූපස්කන්ධෝ න නිරුද්ධිත. යම් තැනක රූපස්කන්ධය අතීතයෙන් නිරුද්ධ නොවිනිද? කොතන මොන භූමිය ගැනද මේ කතා කරන්නේ? රූපස්කන්ධය නිරුද්ධ නොවනේ රූප නිරුද්ධ නොවනේ අතීතයේ නිරුද්ධ නොවන තැනක් නැහැ නේ? යම් තැනක් නැද්ද රූපස්කන්ධය නිරුද්ධ නොවුන? මේ කියන්නේ අරූප ස්ථලයේ නෑ රූප නොවන තැනක් නෑ. රූපස්කන්ධයක් නිරුද්ධ වෙන්න නම් මොකද්ද තියෙන්නේ අවශ්‍යතාවය? රූපස්කන්ධයක් නිරුද්ධ වෙන්න එතන ඉන්න ඕනේ. එතන තියෙන්න ඕන රූපස්කන්ධයක් නේද? ඔව් ඒ භූමියේ තියෙන්න ඕනේ. එතකොට බලන්නකො කොයි භූමියේද රූපස්කන්ධ නැත්තේ? නැති තැනක නිරුද්ධ වෙන්න බැරි නේද? ඔව්. එතකොට රූපස්කන්ධයක් නැත්තේ මේ අරූප භූමියේ රූපස්කන්ධයක් නැහැ. එහෙමනම් රූපස්කන්ධේ නිරුද්ධ එතන විතරයිනේ තියෙන්නේ නේද? මේ රූපයක් නැති භූමියක තියෙන්නේ. නැත්තේ අරූප භූමියේ පමණයි. හරි. එහෙමනම් මේ කතා කරන්නේ මොන භූමිය ගැනද? අරූප භූමිය ගැන. අරූප භූමිය ගැන. හරි. යත්ත රූපස්කන්ධෝ න නිරුද්ධිත කියනකොට යම් තැනක රූපස්කන්ධය අතීතේ නිරුද්ධ නොවීද කියනකොට ඒ කතා කරන්නේ එතකොට අරූප භූමිය. හරි. සත්ත එහි වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වන්නේ නැද්ද කියලා. නිරුද්ධ නොවන්නේද කියලා අහන්නේ. අරූප භූමියේ අනාගතයේදී වේදනාස්කන්ධය නිරුද්ධ නොවන්නේද කියලා අහන්නේ. අනාගතයේදී කවදා හරි නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. එහෙමනම් අපිට උත්තරේ නිරුද්ධිතාතිද? නිරුද්ධස්සති. නේද? අනාගතේ නෙවෙන්නේ. නිරුද්ධිස්සති. නිරුද්ධිස්සති. මේක හැමෝටම පැහැදිලිද? කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතන අපි සංසේයට නොගැලපෙනවද කියලා බලන්නේ නැද්ද? මෙහිමනේ සංසේයට නොගැලපෙන තැනක් සන්නිට්ඨානේ හම්බ වෙන්නේ නැහනේ. දැන් සන්නිට්ඨානේ තැන් දෙකක් හම්බුණා නම් අපි බලනවා ඒවා දෙකම සංසේයට ගැලපෙනවද? එකක් හරි සංසේයට එක තැනක් හම්බුනොත් අපි සංසේයට නොගැලපෙන තැනක් සෙවිය යුතු නැහැ. එහෙමද? ඔව් සමහරට නොගැලපෙනවා නම් අපි නොගැලපෙනවා කියලා කියනවා. වෙන වෙනම හොයන්න දෙයක් නැහැ අපිට. හොඳයි. ඔව්. සමහර තැන් තියෙනවා නොගැලපෙන තැන්. සංසේයට නොගැලපෙන තැන්. එහෙම වුණාම අපි දැන් මෙතන උනත් සංසේයට නොගැලපෙනවනේ. දැන් අපි හොයාගත්ත සන්නිට්ඨානයට අයිති අරූපය සංසේයට ගැලපෙන්නේ නැහැ. එතකොට අපි ඒක කෙලින්ම කියනවා නිරුද්ධිස්සති කියලා. න නිරුද්ධිස්සති කියලා අහන්නේ අපි උත්තරේ වෙන්නේ නිරුද්ධිස්සති. හරිනේ? සංසයෙන් අහන්නේ න නිරුද්ධිස්සති. නිරුද්ධ නොවන්නේද කියලා අහන්නේ. අපි කියනවා නෑ එහෙම නෙවෙයි. නිරුද්ධ වෙනවා කියලා අපි කියනවා. හරි. හරිනේ? හරි. හොඳයි. චිරශ්‍රී මහත්මියට පුළුවන් දහන්න මේකේ පටිලෝමය. ජයන්ත මහත්මයා පොඩ්ඩක් හින්ද. යස්ස වාපන වේදනාස්කන්ධ යස්ස වාපන වේදනාඛන්‍தோ හොඳට කියන්නේ වේදනාඛන්‍தோ වේදනාඛන්‍தோ නිරුද්ධිස්සති. ඔව්. තත් රූපස්කන්ධ නිරුද්ධිස්සති. රූපස්කන්‍ධෝ තත් රූපස්කන්ධෝ නිරුද්ධිති. නිරුද්ධිතාති. නිරුද්ධිතාති. හොඳයි. යත්තවාපන වේදනාඛන්‍தோ න නිරුද්ධිස්සති. තත්ත රූපස්කන්‍ධෝ න නිරුද්ධිතාති. එතකොට මේකේ තේරුම කියන්නකෝ බලන්න ඔබතුමීම. යම් භූමියක අනාගතයේ වේදනාස්කන්ධය නිරුද්ධ නොවෙනවා නම් එම භූමියේ අනාගතයේ අතීතයේ මේ රූපස්කන්ධය නිරුද්ධ නොවුනේද? නිරුද්ධ නොවුනේද? හරි. යලි යම් තැනක වේදනාස්කන්ධය අනාගතයේ නිරුද්ධ නොවන්නේ නම් එහි රූපස්කන්ධය අතීතයේ නිරුද්ධ නොවිනිද කියලා අහන්නේ. ඒ කියන්නේ ඔන්න තැනක් තියනවලු අනාගතයේදී වේදනාස්කන්ධය නිරුද්ධ නොවන. හරි?
එතන අතීතයේදී රූපස්කන්ධ නිරුද්ධ වුණාද නිරුද්ධ නොවුණාද කියලා අහන්නේ. දැන් මේ සම්නිට්ඨානය කියන්නේ කොයි තැනද කියන්න පුළුවන්ද චිරස්ත්‍රි මහත්මියට? ඔව් අනාගතේ වේදනාස්කන්ධයක් අනාගතේ නිරුද්ධ නොවන තැන. මොන භූමියද? පරිණිරවාණ නෑ දැන් පුද්ගලික නෙවෙයි කතා කරන්නේ. දැන් භූමිය ගැන කතා කරන්නේ. භූමි තුනයි තියෙන්නේ නේද? ඔව් පිරිනිවුණු භූමිය නෑ. එහෙම කියන්න බෑ. අපි දැන් පුද්ගලයෙක් ගැන කතා කරන්නේ නැහැ. අපි දැන් භූමිය විතරයි කතා කරන්නේ. එක්ක කියන්න ඕනේ පංචවෝකාර කියන්න ඕනේ නැත්නම් අරූපය කියන්න ඕනේ නැත්නම් අසඤ්ඤ සත්‍යය කියන්න ඕනේ. අසඤ්ඤ සත්‍යය. අසඤ්ඤ සත්‍යය අංගේ තමයි අනාගතයේ අසඤ්ඤ සත්‍ය. අනාගතේ නෑනේ අසඤ්ඤ සත්‍යයට වේදනාස්කන්ධේ. එතකොට වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙන්න නම් තියෙන්න ඕන මොකද්ද තියෙන්න ඕනේ? වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙන්න නම් තියෙන්න ඕනේ අවශ්‍යතාවය මොකද්ද? නිරුද්ධ වෙන්න නම් ඒක තියෙන්න ඕනේ එතන. හට ගන්න ඕනේ. තියෙන්න ඕනේ හට ගන්න. හරි? එතකොට අසඤ්ඤ සත්‍ය වේදනාවක් වේදනාස්කන්ධයක් හට ගන්නවද අනාගතයේදී? නෑනේ. හටගන්නේ නෑ. එහෙමනම් නිරුද්ධ වෙන්නේත් නැහැ. හරි එහෙමනම් යත්ත කියන එක හරියටම හරි අපි හොයාගත්ත තැන කොහෙද? අසඤ්ඤ සත්‍ය. හරි? දැන් ඉතින් තත්ත කියන එකට ඒක දාන්න ඕනේ. අසඤ්ඤ සත්වයේ රූපස්කන්ධය අතීතේ නිරුද්ධ නොවනීද කියලා අහන්නේ. ඒක සංඥාස්කන්ධේ නිරුද්ධ වෙන්න රූප සංඥාස්කන්ධය කියන්නේ නෙවෙයි දැන් කියන්නේ. දැන් සංඥාස්කන්ධයෙන් නිරුද්ධ නොවන්නා වූ අනාගතයේදී නිරුද්ධ නොවන්නා වූ තැන හැටියට අපි හොයාගත්තා සම්නිට්ඨානයට ගැළපෙන අසඤ්ඤ සත්ත්‍ය තලය. හරිද? දැන් අහන්නේ අසඤ්ඤ සත්ත්‍ය තලයේ රූපස්කන්ධය අතීතේ නිරුද්ධ නොවුනද කියලා අහන්නේ. නිරුද්ධ වුණේ නැද්ද කියලා. අතීතේ ඒ භූමිය නිරුද්ධ වුණේ නැහැ. අසඤ්ඤ සත්‍යයක්නේ. රූපස්කන්ධය තියෙනවනේ. රූපස්කන්ධය හටගත්තු නිරුද්ධ වෙන්නේ නැද්ද? හටගත්තුත් නිරුද්ධ වෙනවා. නමුත් එම භූමිය නම් ජයන්තම අසඤ්ඤ සත්‍යයේ ඒ භූමියේ රූපස්කන්ධ හට ගන්නව නේද? අසඤ්ඤ සත්‍ය භූමියේ. ඔව්. අතීතයේ හටගත්තද රූප? අතීතයේ අසඤ්ඤ සත්‍යයේ අතීතයේ රූප හටගත්තද නැද්ද? අසඤ්ඤ සත්‍ය අතීතයේ රූප හටගත්තා. එහෙමනම් ඒ හටගෙන ඔහේ තියෙන්න පුළුවන්ද නැත්නම් නිරුද්ධ වුණාද? නිරුද්ධ වෙනවා. එහෙමනම් දැන් මොකද්ද උත්තරේ? නිරුද්ධිසති. නිරුද්ධිසති. නිරුද්ධ වුණා කියන්න නේද ඕනේ? ඔව්. නිරුද්ධිත. නිරුද්ධිත. හොඳයි. මේකේ තේරුණාද? ඔව් දැන් තේරෙනවා. හොඳයි. චන්ද්‍රිකා මහත්මිය මේක ආපහු පාරක් කරන්න පුළුවන්ද ඔබතුමීට? ඕකමද? පුළුවන්. ඔව් මේක යමෙකුට යම් තැනක වේදනාස්කන්ධය අනාගතේ නිරුද්ධ නොවන්නේද එතන රූපස්කන්ධය අතීතේ නිරුද්ධ වුනිද? නිරුද්ධ නොවුනිද? ඔව් නිරුද්ධ නොවුනිද? එතකොට වේදනාස්කන්ධය අනාගතේ නිරුද්ධ වෙන වේදනාස්කන්ධයක් තියෙන්න ඕනේ නිරුද්ධ වෙන්න. ඒතර වේදනාස්කන්ධේ නැති තැන තමයි අසඤ්ඤ සත්‍යය. ඉතින් අපි එතනදී හිතා ගන්න අසඤ්ඤ සත්‍යය. අසඤ්ඤ සත්‍ය තත්ත තැනට දානවා. ඒතර අසඤ්ඤ සත්‍යය. ඒතර අසඤ්ඤ සත්‍යයේ රූපස්කන්ධය නිරුද්ධ නොවුනිද? නිරුද්ධ වුනි. මොකද අසඤ්ඤ සත්‍යයේ රූපස්කන්ධය හට ගන්නවනේ. ඒ හින්දා පිළිතුර නිරුද්ධිත කියලා තියෙනවා. ඔව් අසඤ්ඤ සත්‍ය අතීතයේ රූප හටගත්තා නේ. ඔව්. ඒ හටගත්ත රූප නිරුද්ධ වුණා. එහෙමනම් නිරුද්ධිත කියන උත්තරේ තමයි ලැබෙන්නේ. බොහොම හොඳයි. හොඳයි. මේක එතකොට ඔන්න අපි දැන් රූපස්කන්ධ වේදනාස්කන්ධ මූලී කියන එකේ අපි ඕකාස පච්චනීක ඕකාස වාරයට ගියා. ඊළඟ යමකේ මොකක් විය යුතුද? අපි යොමු එමු සංඥාවකට යන්න හරියද දැන්? වේදනා ස්කන්ධ මූල හරියටම හරි. මේ පච්චනීක ඕකාස වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී. හරි. අපි යමු අපිට හේමන්ත මහත්මිය ඉන්නවද? ඉන්නවා ස්ටුඩන්ට් හොඳයි. එහෙමනම් හේමන්ත මහත්මියට යමු වෙනවා. හේමන්ත මහත්මියට කියන්න පුළුවන්ද? හරි. හේමන්ත මහත්මිය මේකේ
අනුලෝමයේ කියන්නේ අපි විජිතා මහත්මියට පටිලෝමයට යමු වෙනවා. අනුලෝමයේ කියන්නකෝ හේමන්ත මහත්මිය මේ මොකක්ද තියෙන්නේ කියලා විස්තර කරන්න. යත්ත වේදනා කන්ද මූලී යත්ත වේදනා කන්දෝ න නිරුජ්ජිත තත්ත සංඥා කන්දෝ න නිරුජ්ජිස්සති යම් තැනක වේදනා ස්කන්ධය අතීතයේ නිරුද්ධ නොවීද එතන සංඥා ස්කන්ධය අනාගතයේ නිරුද්ධ නොවන්නේද? ඔව්. අතීතයේ අසඤ්ඤ සත්‍යේ අතීතයේ වේදනා ස්කන්ධය නිරුද්ධ නොවිනි. එතන අනාගතයේ සංඥා ස්කන්ධය නිරුද්ධ නොවේ. නැති. ඇයි නැති කියන්නේ? නැති කියන්න බෑ. නිරුද්ධ නොවේ. හරිද? මෙහෙමයි. මෙහෙමයි. නිරුද්ධ වන්නේ නැත. නිරුද්ධ දැන් මේකේ අහන්නේ නිරුද්ධ නොවන්නේද කියලානේ අහන්නේ. හරි? නිරුද්ධ නොවන්නේ නම් ඔව් කියලා කියන්න. ඔව්. නේද? නිරුද්ධ වෙන්නේ නැද්ද? ඔව්. ආමන්තයි. ඒ කියන්නේ යත්ත වේදනාස්කන්ධෝ න නිරුද්ධිත කියම යම් තැනක වේදනාස්කන්ධය අතීතයේ නිරුද්ධ නොවුනේද කියලා කියන්නේ. එතකොට අතීතයේ වේදනාස්කන්ධ හටගත්තේ නැති තැනක් වෙන්න එපයි මේ කියන්නේ. ඒ කියන්නේ හටගත්තොත් නිරුද්ධ වෙන හින්දා අතීතයේ වේදනාස්කන්ධය හටගත්තේ නැති තැනක් බලනකොට අපිට එන්නේ එතකොට අසඤ්ඤ සත්‍යය. ඔව් දැන් මේ තත්ත කියන තැනට දාන්න ඕනේ අසඤ්ඤ සත්‍යය කියන එක. අසඤ්ඤ සත්‍යයේ සංඥාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ නොවන්නේද? අනාගතේ නිරුද්ධ වෙනවද සංඥාස්කන්ධය? හටගන්න නැති හින්දා? නැහැ. නිරුද්ධ වෙන්නේ නැහැ. නේද? නෝදයෙන් සංසයට සන්නිඨාණයෙන් ගත්ත කොටස සන්නිඨාණයට අයිති වෙච්ච අභිදේයාර්ථ නැත්නම් භූමිය සංසයට ගැලපෙනවා නේද? ඔව්. එහෙමනම් අපි මොකද්ද කියන්නේ? සන්නිට්ඨානය සංසය ගැලපෙනවා නම් ආමන්තා. එතන ප්‍රශ්නාව ඉතින් එතන අසඤ්ඤතලේ සංඥා ස්කන්ධේ තියෙනවනේ. අසඤ්ඤ සත්‍ය නෑ රූපේ විතරයි තියෙන්නේ සමාන රූපේ විතරයි තියෙන්නේ. රූපේ හරි. හොඳයි. අපි විජිතා මහත්මියට යමු මේකේ පටිලෝම පුච්චා වහන්න පුළුවන්ද ඔබතුමීට? යත්ත වාපන සංඥාස්කන්ධෝ නිරුද්ධති නිරුද්ධිස්සති නිරුද්ධසති තත්ත වේදනාස්කන්ධෝ නිරුද්ධිත නිරුද්ධිතාති කියලා තමයි අපි කියන්නේ නේද? බොහොම හොඳයි. මටත් වැරදිලා එතන. නිරුද්ධිතාති වෙන්න ඕනේ ඈ. නිරුද්ධිතාති. හරි. යත්ත වාපන සංඥාස්කන්ධෝ නිරුද්ධිස්සති තත්ත වේදනාස්කන්ධෝ නිරුද්ධිතාති. එතකොට කියන්න බලන්න විජිතා මහත්මිය කොතනද මේ සංඥාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ නොවන්නේ? කොයි භූමියේද? නිරුද්ධ නොවන්නේ සංඥාස්කන්ධය. අපිට මූලිකවම බලන්න ඕනේ නිරුද්ධ නොවන්න නම් හටගන්න නැතුව තියෙන්න ඕනේ. හටගත් දෙයක් නම් අනිවාර්යයෙන්ම නිරුද්ධ වෙනවාමයි. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම. හරි? ඉපද නිරුද්ධ වෙනවා. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. එතකොට ඉපදුනොත් නිරුද්ධ වෙනවාමයි. එහෙමනම් නිරුද්ධ නොවන්න නම් උපදින්න නැති. අරූපේ. අරූපේ සංඥාස්කන්ධය උපදින්නේ නැද්ද? අරූපේ උපදින මේ අසඤ්ඤ සත්‍යය. අසඤ්ඤ සත්‍යනේ. හරි. අසඤ්ඤ සත්‍ය තමයි නාමස්කන්ධ කිසිම දෙයක් උපදින්නේ නැති තැන තමයි අසඤ්ඤ සත්‍ය. අසඤ්ඤ සත්‍යයේ තියෙන රූපයක් විතරයි. ඒකයි අපි ඒකවෝකාර භූමිය කියන්නේ. අරූපය කියලා කියන්නේ චතුවෝකාර. ඒ කියන්නේ ස්කන්ධ හතරයි තියෙන හතර තියෙන්නේ නාමස්කන්ධ හතර. එතකොට මේ යත්තවාපන සංඥාස්කන්ධෝ නිරුද්ධිස්සති කියනකොට සංඥාස්කන්ධ මත නූපදින භූමියක් වෙන්න ඕනේ. ඒ තමයි අසඤ්ඤ සත්‍ය. අසඤ්ඤ සත්‍ය සංඥාස්කන්ධ, සංඛාරස්කන්ධ, වේදනාස්කන්ධ, විඥානස්කන්ධ ඉපදෙන තැනක් නෙවෙයි. එහෙමනම් නිරුද්ධ වෙන්නේත් නැහැ. එහෙමනම් මේ යත්ත කියලා කියන්නේ මෙතන සන්නිඨානේ අසඤ්ඤ සත්‍යය. දැන් ඔය තත්ත කියන තැනට අසඤ්ඤ සත්‍ය කියලා දාලා ඒ පදේ කියන්න බලන්න. තත්ත කියන තැනට අපි දානවා අසඤ්ඤ සත්‍ය. කියන්න බලන්න එතකොට සංසේ කියවන්න බලන්න. කොහොමද කියවන්නේ? විජිතා මහත්මිය.
තත්ත අසනේ සංඥාස්කන්ධෝ තත්ත කියන වචන වෙනුවට අපි දානවා අසඤ්ඤ සත්. දැන් අපි හොයාගත්තනේ සන්නිට්ඨානේ යත්ත කියලා කියන්නේ අසඤ්ඤ සත්‍යය කියලා. දැන් මෙතනදී සංසය අපි කියනවා මේ විදිහට. අසඤ්ඤ සත්‍යේ වේදනාඛන්‍தோ න නිරුද්ධිතාති. හරි? අසඤ්ඤ සත්‍යේ වේදනාස්කන්ධය අතීතේ නිරුද්ධ නොවිනිද කියලා හෙවොත් මොකද කියන්න පුළුවන්? අසඤ්ඤ සත්‍ය වේදනාස්කන්ධ නිරුද්ධ වුණාද නැද්ද අතීතේ? අතීතේ නිරුද්ධ වෙන්නේ නැති. නිරුද්ධුන්නේ නැහැ නේද? තිබුන්නේ නැහැ නේ නිරුද්ධ වෙන්න. එහෙමනම් මේ සන්නිට්ඨානේ කියපු අසඤ්ඤ සත්‍ය කියන එක සංසයට ගැලපුණා. අපිට යත්තවාපන සංඥාක්ඛන්‍தோ න නිරුද්ධිස්සති කියනට අපිට ආවේ අසඤ්ඤ සත්‍ය තමයි එතන යත්ත කියලා ආවේ. ඒ අභිදේයාර්ථය නැත්නම් ඒකට අයිති ධර්මය කියන්නේ අසඤ්ඤ සත්ත්‍ය භූමිය. සංසයෙන් අහන වේදනාස්කන්ධය නිරුද්ධ නොවුනේද කියලා ඇහුවම හරි. ඒක ගැලපුණා. අසඤ්ඤ සත්‍යේ වේදනාස්කන්ධ නිරුද්ධ වුණේ නැහැ. තිබිච්ච නැති හින්දා. එහෙමනම් සන්නිට්ඨාණයෙන් අහන දේ සංසයට ගැලපුණා. එහෙමනම් අපි මොකද්ද කියන උත්තරේ? ආමන්තා. හරි. බොහොම හොඳයි. ඊළඟ එකට අපි යනවා ලක්ෂ්මී මහත්මියට. කියන්නකෝ බලන්න. දැන් මේ අපි කතා කරන්නේ ප්‍රවෘත්ති නිරෝධ වාරේ අතීත අනාගත වාරේ රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී පච්චනික වාරේ පුද්ගල ඕකාස. ඔව් කියන්න. යස් මේ ඔබතුමා දාලා තියෙන්නේ නේ? ඔව් දාලා තියෙන එක කියවන්න. ඔව් යස්ස යත්ත රූපක්ඛන්‍தோ න නිරුද්ධිත තස්ස තත්ත වේදනාඛන්‍தோ න නිරුද්ධිස්සති යමෙකුට යම් තැනක රූපස්කන්ධය අතීතේ නිරුද්ධ නොවේද ඔහුහට එතන අනාගතයේ වේදනාස්කන්ධය නිරුද්ධ නොවෙන්නේද යත්. ඔව්. කවුද එතකොට මේ යස්ස කියලා කියන්නේ? යස්ස යම් තැනක රූපස්කන්ධය නිරුද්ධ නොවුණු පුද්ගලයා. එතකොට කොහේ ඉන්න කාටද රූපස්කන්ධය නිරුද්ධ වුන්නේ නැත්තේ? ඔව් රූපස්කන්ධය හටගත්තේ නැති තැන ඉන්න කට්ටියට අනිවාර්යයෙන්ම නිරුද්ධ වුන්නේ නැහැ. ඒ කියන්නේ අසඤ්ඤ සත්‍යේ. පොඩ්ඩක් කියන්න අසඤ්ඤ සත්‍ය මොකද්ද? රූපස්කන්ධය සමා වෙන්න වැරදුනා. මේ චතුෝකාරේ ඉන්න අයට රූපස්කන්ධය නිරුද්ධ වුණේ නැහැ. මොකද රූපස්කන්ධය නැති නිසා. චතුෝකාරේ සාමාන්‍ය ඉන්න අයට කියලා කියන්න එපා. ඒකට වඩා හොඳයි චතුෝකාරයේ උපදින අයටත් නිරුද්ධ වෙන අයටත් දෙකොල්ලන්ටම එතන අතීතයේ අහනකොට ඔව් අතීතයේදී චතුෝකාරයේ ඉපදුන අයට කියන්න බැරිද එතකොට? යස්ස යත්ත රූපක්ඛන්‍தோ න නිරුද්ධිත යමකුට යම් තැනක රූපස්කන්ධය අතීතේ නිරුද්ධ නොවීද. එතකොට යස්ස කියන එකන අපි අතීතේ හිටපු එකනා ගැනද කතා කරන්නේ දැන් ඉන්න කෙනෙක් ගැනද? දැන් ඉන්න කෙනා ගැන. දැන් ඉන්න කෙනා. ඒ කියන්නේ අරූපේ ඉන්න පුද්ගලයන් හට කිව්වම හරි නේද? ඔව් අරූපේ ඉන්න පුද්ගලයෝ කිව්වොත් ඇත්තටම ඔව් අරූපේ ඉන්න පුද්ගලයෝ කියවම උපදින පුද්ගලයයි චුත වෙන පුද්ගලයයි දෙන්නම අයිති වෙනවා නේද? ඔව්. හරි ඒ වගේම මේ පිරිනිවන් පාන පුද්ගලයාත් අයිති වෙනවා නේ. පිරිනිවන් පාන එක්කෙනත් දැන් මේ අතීතයේනේ හැමදාම එතන ඉන්න ඒ කියන්නේ නරිරුචිත්ත කිව්වහම ඒ ඔක්කොම අයිති වෙනවා හැබැයි නේද? අපි දැන් ඉන්න එක්කෙනා ගැන තමයි කියන්න ඕනේ අර කිව්වා වගේ යස්ස. දැන් උපදින එක්කනත් දැන් අරූපේ උපදින එක්කනත් දැන් අරූපේ චුත වෙන එක්කනත් දැන් අරූපේ පිරිනිවන් පාන කෙනත් ගත්තාම ඒ කොටස් ඔක්කොටම අතීතයේදී රූපස්කන්ධය එතන නිරුද්ධ වෙලා නැහැ නේද? ඔව්. හරි. දැන් වෙන කවුරු හරි ඉන්නවද අතීතයේ රූපස්කන්ධ නිරුද්ධ නොවෙච්ච? වෙන කවුරුත් නැහැ. නැහැ. ඉන්නවා. ඉන්නවද? කවුද? කවුද කොහෙද?
සුද්ධාවාසයේ පැත්තේ හරි කවුරු හරි ඉන්නවද? සුද්ධාවාසයේ උපදින්න. ඒ කියන්නේ හැබැයි ඉතින් සුද්ධාවාසයේ පංචවෝකාරයි හැබැයි නේද? ඒ තලේ කොහොමද එතන තේරුම් ගන්න දැන් පංචවෝකාරයේ නේ මේ කියන්නේ සුද්ධාවාසයේ රූපස්කන්ධය විශේෂයෙන්ම අපි සුද්ධාවාසයේ මතකද අපි හැම වෙලාවම කියනවා අතීත ස්කන්ධ ඇතිවෙන්නේ නැහැ අනාගත ස්කන්ධ ඇති වෙන්නේ නැහැ කියලා. ඔව්. ඔව්. නේද? ඔව්. එතකොට එතකොට මේ දැන් එතකොට එහෙම ගත්තහම අතීතේ නිරුද්ධ උනේ නැහැ කියලා ගන්න පුළුවන් මොකද ඒක තැනක එක සැරයක් උපදින නිසා. අන්න හරි. ඒ කියන්නේ මේ වගේ අවස්ථාවලට ඒකත් එතන රූපස්කන්ධයක් ඔක්කොම සලකන්න වෙනවා. විශේෂයෙන් අතීත අනාගත වාරවලදී සුද්ධාවාසය කියන එකට සෑහෙන තැනක් දෙන්න වෙනවා. විශේෂයෙන්ම යස්ස යත්ත කියලා එනකොට. උද්ගලෝකාස වාරයේදී. උද්ගලෝකාස වාරේ. එතකොට අන්න අපිට දැන් කීප දෙනෙක් හම්බ වුණානේ. ඒ තමයි එකක් තමයි අරූපේ උපදින කෙනාටත් නේද? ඒ වගේම අරූපේ චුත වෙන කෙනත් තමයි. ඊට පස්සේ අරූපේ පිරිනිවන් පාන කෙනත් හම්බ වුණා. ඊට පස්සේ අපිට හම්බුණා සුද්ධාවාසයේ උපදින කෙනා ගත්තොත් සුද්ධාවාසයේ උපදින කෙනා ගැන මොනවද කියන්න පුළුවන්? උපදින කෙනාට කොහොමත් නිරුද්ධ වෙන්නේ නැහැ. අතීතේ දැන් අතීතය ගැන අහන්නේ. ආ. අතීතී රූපස්කන්ධ එතන නිරුද්ධ වුණාද නැද්ද? අතීතේ නිරුද්ධ වුණා. එතන නෑ. එතන නෑ. හරියට කල්පනා කරලා උත්තර දෙන්න වෙනවා. යස්ස යත්ත කියනකොට එතන තැනත් ගන්න වෙනවා. එතන අතීතේ නිරුද්ධ වුණේ නැහැ. මොකද එතන අතීතේ හටගත්තේ නැහැනේ. හටගත්තේ නැහැ. ඔව් එකම භවයයිනේ තියෙන්නේ. හරි? හරි. එතකොට ඒ සුද්ධාවාසයේ උපදින එක්කනට අනාගතයේදී වේදනා ස්කන්ධ මොකද වෙන්නේ? ඒ භවයෙන් චුත වෙනකොට හරි පිරිනිවන් පානකොට හරි එතකොට නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. එහෙමනම් එයාට සංසයට ගැලපෙනවද නැද්ද? ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. නේද? සුද්ධාවාසී උපදින එක්කනා ගත්තොත් සංසයට ගැලපීමක් නැහැ. නේද? ඔව්. එතකොට අපි හිතුව සුද්ධාවාසී පිරිනිවෙන කෙනෙක්. පිරිනිවෙන කෙනාටත් ගැලපෙන්නේ නැහැ. මොකද එයාටත් නිරුද්ධ වෙනවා. මොකද නිරුද්ධ වෙන්නේ? සුද්ධාවාසයේ ඉපදෙන කෙනා පිරිනිවන් පාන කෙනාට වේදනා ස්කන්ධය නිරුද්ධ වෙනවා. පිරිනිවන් පාන කෙනාට අනාගතයේදී වේදනා ස්කන්ධය නිරුද්ධ වෙනවද? මේ අනාගතේ සමාවෙන්නේ නිරුද්ධ අනාගතේ නෑ. මට ඒක මතක නැතුණා අනාගතේ නෑ. මේක හරියම ඒක තමයි මේක හරියම සූක්ෂමයි. හරි සූක්ෂමයි. මේක හැම කී පැත්තක් හිතන්න ඕනද නේද? ඉන්න තැන භූමිය නේද? හොඳයි. ඒකට අපිට කවුරුද ආවේ? සුද්ධාවාසං uppajjantānaං කෙනෙක් ආවා නේද? එයා තමයි සංසීර නොගැලපිච්ච කෙනෙක් නේද? සුද්ධාවාසී උපදින කෙනාට එතන අතීතී රූපස්කන්ධ ඉපදිලා තිබුණ නැති හින්දා නිරුද්ධ වුණේ නැහැ. සම්නිට්ඨානෙට ගැලපුණා. හරි? හැබැයි එයාට අනාගතයේදී වේදනාස්කන්ධ නිරුද්ධ වෙනවා. මොකද සුද්ධාවාසී ඉපදුන කෙනා එක්ක චුත වෙලා ඉහළ භූමියකට යනවා. එහෙම නැත්නම් පරිනිර්වාණයට යනවා. නේද? එතකොට අනාගතයේදී නිරුද්ධ වෙනවා. දැන් උපදින එක්කනා ගත්තාම උපදින අවස්ථාවේ ඉඳලා අනාගතය තමයි චුත වෙන අවස්ථාව. පිරිනිවන් පාන අවස්ථාවත් අනාගතේ. හරි? එතකොට හරි නේද ඔබ? හරි. ඊළඟට අපිට ජයන්ත මහත්මයා කියන්න පුළුවන්ද සුද්ධාවාසයේ අතීතයේ ඉපදිලා මීට ඉස්සෙල්ලා ඉපදිලා හිටියේ නැද්ද රූපස්කන්ධය කියන එක දෙතන තේරුම මොකද රූපස්කන්ධය එකපාරක් දැන් සුද්ධාවාසයේ ඉන්නකොට එතන තියෙනවනේ රූපස්කන්ධය. ඒ අතීතයේ එතන ඉපදුනේ නැහැ කියලා දෙතන කියන්නේ. මෙහෙමයි අපි ගත්තොත් රූප මේ සුද්ධාවාසයේ පිරිනිවෙන කෙනෙකුට නැත්නම් චුත වෙන කෙනෙකුට එතන රූපස්කන්ධය අතීතයේ ඉපදුනා. එයා උපදිනකොට ඒක ඉපදිනවනේ. ඔව් ඒකයි. දැන් අපි මේ කතා කරන්නේ සුද්ධාවාසයේ උපදින එක්කනට. සුද්ධාවාසයේ උපදින අතීතයේ තිබුණාද කියලා. අතීතයේ තිබුණේ නැහනේ මේ සුද්ධාවාසී රූපයක්. සුද්ධාවාසී කියලා අපි ගන්නෙම ඒ එක තල. එක තල ගන්නෙ. අවීහේ එකපාරයි ඉපදෙන්නේ. අතප්පේ එකපාරයි.
නේද? ඊට කලින් ඉපදිලා නැහැනේ එහෙම. ඒකින්ද ඒ විදිහටයි අපි ගන්නෙ. ඒක පැහැදිලිද? ඔව් පැහැදිලි ජයන්ත මහත්මයා. අර එකපාරටම හිතන්න ටිකක් අමාරුයි ඒක. ඔව් මේවා හරිම සූක්ෂම ධර්ම ඒකයි. මේකේ මේ මූලිකවම අපි දැනගත්තාම ස්කන්ධ කොහොමද තියෙන්නේ, එක එක භූමිය වල ස්කන්ධ කීයද තියෙන්නේ, ඒවා දැනගත්තාම ලේසි. නැත්නම් පැටලෙනවා. සමහරවිට අරූපය කියන එකට අපි අසඤ්ඤ සත්‍යය කියන මටත් කියවෙනවා හිටපු ගම. ඉතින් ඒකින්ද ටිකක් පරිස්සමෙන්ම මේ පරිහරණය කරන්න ඕන කොටසක් මේ යස්ස යත්ත කියන එක. දැන් අරූපානං කියනකොට අපි කිව්වා ඇයි අපි අරූපානං කියලා කියන්නේ කියලා. ඒ කියන්නේ දෙකම ගන්නවා. අන්න අරූපේ උපදින කෙනාටත් අරූපයෙන් චුත වෙන කෙනාටත් සත්‍ය නම් අපි අරූපානං කියලා ගන්නවා. හරි? එතකොට උපදින කෙනයි චුත වෙන කෙනයි ගත්තාම ඒ දෙන්නටම අතීතයේදී රූපස්කන්ධ එහි ඉපදිලා නැති හින්දාම නිරුද්ධ වුනේත් නැහැ. අරූපේ රූපේ ඉපදලා තිබුණේ නැහනේ. ඒකින්ද නිරුද්ධ වුනේත් නැහැ. ඒතකොට සම්නිට්ඨානෙට ඔන්න ගැලපුණා. සංසය ගත්තාම ඒගොල්ලන්ට අනාගතයේදී වේදනාස්කන්ධ නිරුද්ධ වෙනවද නැද්ද? අරූපාන ඔව් නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. එතකොට එයත් එහෙමනම් සංසයට ගැලපෙන එක නේද නොගැලපෙන එක නේද? නොගැලපෙන එකක්. නොගැලපෙන එක කෙනෙක්. හරි බොහොම හොඳයි. සුද්ධාවාසේ පරිනිබ්බන්තාන. ඔව්. සුද්ධාවාසේ පරිනිබ්බන්තාන කියනකොට එයා අරන් තින්නේ මෙහෙමයි. දැන් සුද්ධාවාසේ පිරිනිවෙනවා කියනකොට දැන් මෙතන හරි සූක්ෂම දෙයක්. මෙතනදී සුද්ධාවාසේ පිරිනිවන කෙනාට අතීතයේ එහි රූපස්කන්ධයක් ඉපදුන්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ සම්නිඨානෙට ගැලපෙන කොටසක් තමයි මේ අරන් තින්නේ. එහෙමනම් මේ කතා කරන්නේ ඊට පෙර බව ගැන. හරි? ඊට පෙර බව ගැන තමයි කතා කරන්නේ. එහෙමනම් සුද්ධාවාසේ පරිනිබ්බාන්තානං කියන එකනා ගත්තාම ඒ සුද්ධාවාසේ ඒ පිරිනිවෙන කෙනාගේ ප්‍රතිසන්දි අවස්ථාව අතීතයේ රූපස්කන්ධයක් ඇති වෙච්ච දැන් මෙහෙමනේ. හරි. දැන් මේක අතීතයනේ කොහොමද ඉතින් වෙන තැනක? හරි. එතකොට හරි නේද? සුද්ධාවාසේ පරිනිබ්බන්තානං රූපස්කන්ධේ නිරුද්ධ වෙලා නැහැනේ. අතීතයේ රූපස්කන්ධේ හටගෙන තිබුණාට ඉපදෙන මොහොතේ නිරුද්ධ වෙලා නැහැනේ. ඔව් සුද්ධාවාසේ පිරිනිවන කෙනාට රූපස්කන්ධේ නිරුද්ධ වෙන්නේ කොයි වෙලාවෙද? පිරිනිවන වෙලාව. වර්තමානයේ. පිරිනිවන වෙලාව. පිරිනිවන වෙලාව. පිරිනිවන වෙලාවේ තමයි රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ. එහෙමනම් අතීතයේ රූපස්කන්ධය නිරුද්ධ වුණා කියලා එතන කියන්න පුළුවන්ද? බෑ. එහෙමනම් රූපස්කන්ධව න නිරුද්ධිත කියන කොටට අයිති වෙනවා නේද? සුද්ධාවාසයේ පිරිනිවෙන කෙනා. හරි. එයාට දැන් අපිට සම්නිට්ඨානෙට ගැලපෙන කෙනෙක් තමයි මේ සුද්ධාවාසයේ පරිනිබ්බන්තානං කියලා කිව්වේ. එයාට එහි රූපස්කන්ධය අතීතයේ නිරුද්ධ වෙලා නැහැ. එයාට අනාගතයේදී වේදනාස්කන්ධය නිරුද්ධ නොවන්නේද? ඔව් නිරුද්ධ වෙන්නේ නෑ අනාගතයේදී. හේතුව හටගන්නේ නැති නිසා. හරි බොහොම හොඳයි. අරූපේ පරිනිබ්බන්තානං. අරූපේ පරිනිබ්බාන. ඔව්. අරූපේ පිරිනිවෙන කෙනාටත් ඒ කියන්නේ අපි ගත්තේ අරූපේ ගන්නකොට අපි ගත්තනේ අරූපේ උපදින කට්ටිය ගත්තා, අරූපේ චුත වෙන කට්ටිය ගත්තා. ඊට පස්සේ අරූපේ පිරිනිවෙන කට්ටිය ගැන කතා කරානේ. අරූපේ පිරිනිවෙන එකනට එතන කලින් රූපස්කන්ධයක් නිරුද්ධ වුණාද? නෑ. නෑ. එහෙනම් සම්නිට්ඨානෙට ගැලපෙනවානේ. අතීතයේ රූපස්කන්ධයක් අරූපේ නිරුද්ධ වෙන්නේ නෑනේ. අරූපේ හටගෙන තිබුණ නැති හින්දා. හරි? එහෙනම් සම්නිට්ඨානෙට ගැලපුණා. සංසය ගැලුවොත් පරිනිබ්බන්තානං කිව්ව ගමන් අනාගතයේදී වේදනාස්කන්ධ හටගන්න නැති හින්දා නිරුද්ධ වෙන්නේ නෑ නේද? එහෙනම් සංසයට ගැලපෙනවද නැද්ද? ගැලපෙනවා. ගැලපෙනවා. හරි. ඒ දෙක ගැලපෙනවා අර ගැලපෙන්නේ නැහැ. මේ දෙක. උඩ දෙක ගැලපෙන්නේ නැහැ යට දෙක ගැලපෙනවා. ගැලපෙනවා. එතකොට කොහොමද උත්තරේ කියන්න පුළුවන්ද? උත්තරේ කියන්න. පාලියෙන් කියන්න මම උත්තරේ. ශ්‍රීමති මහත්මිය උත්සාහය ගන්න පුළුවන්? ශ්‍රීමති මහත්මිය කියන්න. පොඩ්ඩක් ඉන්න. මේක දිහා බලලා කියන්න. ඔව් හරි. උඩ දෙක ගැලපෙන්නේ නැහැ යට දෙක ගැලපෙනවා. yes එතන නිරුද්ධ පිටවන්තා. ඔව් මම ගත්ත
තත්තේ අරූපානං සුද්ධාවාසේ uppajjantānaං තේසං සුද්ධවාසං තත්ත uppajjantānaං සුද්ධවාසං uppajjantānaං සුද්ධාවාසං uppajjantānaං තේසං තත්ත රූපක්ඛන්தோ න නිරුජ්ජිත්ත නොච තේසං තත්ත වේදනක්ඛන්தோ න නිරුජ්ජිස්සති. හරි. දෙවෙනි කොටස දෙවැනි කොටස සුද්ධාවාසේ පරිනිබ්බන්තානං අරූපේ පරිනිබ්බන්තානං තේසං තත්ත රූපක්ඛන්தோච න නිරුජ්ජිත්ත වේදනක්ඛන්தோච න නිරුජ්ජිස්සති. හරිද? හරියටම හරි. සුද්ධවාසං uppajjantānaං අරූපානං තේසං තත්ත රූපක්ඛන්தோ න නිරුජ්ජිත්ත සුද්ධවාසයේ උපදින කට්ටියටයි උපදින අයටයි අරූපේනටයි එහි රූපස්කන්ධය අතීතයේ නිරුද්ධ නොවීය. නමුත් වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ නොවන්නේ නොවේ. ඒ කියන්නේ නිරුද්ධ වෙනවා. මෙතන බලන්න නිරුද්ධ නොවන්නේ නොවේ. නොච තේසං තත්ත වේදනාස්කන්ධෝ න නිරුද්ධිස්සති. නිරුද්ධ නොවන්නේ නොවේ. හරි? කියන්නේ නිරුද්ධ වෙනවා කියන එක තමයි කියන්නේ. හරිනේ? ඊට පස්සේ දෙවෙනි කොටස තමයි සුද්ධා මේ කලින් කිව්වේ අපි එතකොට සංසයට නොගැලපෙන කොටස. සංසේ යහනේ න නිරුද්ධිස්සති කියලා අපි මෙතන කියන්නේ න නිරුද්ධිස්සති. නොච තේසං තත්ත වේදනාස්කන්ධෝ න නිරුද්ධිස්සති. නොගැලපෙන කොටස. සංසයට නොගැලපෙන කොටස. ඊළඟ මෙතනදී අපි කියනවා සංසයට ගැලපෙන කොටස. කොහොමද? සුද්ධාවාසයේ පරිනිබ්බන්තානං අරූපේ පරිනිබ්බන්තානං. ඒ පිරිනිවෙන කොටස් දෙකටම අතීතයේ එතන රූපස්කන්ධයක් තිබුණ නැති කොටස. තේසං තත්ත රූපක්ඛන්தோච න නිරුජ්ජිත්ත. වේදනාක්ඛන්தோච න නිරුජ්ජිස්සති. මොකද පිරිනුවන්නට පස්සේ නැවත වරක් ස්කන්ධවල හට ගැනීමක් නැති නිසාම ස්කන්ධවල නිරෝධයකුත් නැහැ. හරි. මේක පැහැදිලිද? දැන් අපි මතක තියාගන්න ඕනේ ඔය අර ඕකාශ මේ කියන්නේ මොකද පුද්ගලෝකාශ වාරයේදී හැම වෙලෙම අතීත අනාගත බලනකොට අර සුද්ධාවාස මතක තියාගන්න ඕනේ නේද? මතක තියාගන්න වෙනවා. මොකද අතීත ස්කන්ධ තිබුණෙත් නැහැ අනාගත ස්කන්ධ පහළ වෙන්නෙත් නැහැ එතන. මොකද එතන රූපයක් තියෙන නිසා ඒක හැම වෙලෙම මග ඇරෙන ගතියක් තියෙනවා. අන්න හරි. ඇත්තට මෙතන මේ සුද්ධාවාසයෙන් චුත වෙන්නා කියන එකත් මෙතනටම අයිති. හැබැයි මේක ගැන වැඩි යමකේ කියන්නේ නැහැ. හොඳයි. මෙන්න මේක තමයි කවුරු හරි යමක් අහන්න ඇවිල්ලාද? නෑ නේ. හොඳයි. අපි දැන් ගන්නවා රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී පටිලෝම පුච්ඡාව. අපිට පුළුවන් ද ලක්ෂ්මී මහත්මිය මේක විස්තර කරන්න? ඒක යස්සවාපනයත්ත වේදනාඛන්தோ න නිරුද්ධිස්සති තස්ස තත්ත රූපක්ඛන්தோ න නිරුද්ධිත්තාති. එතකොට යමෙකුට යම් තැනක වේදනාස්කන්ධය අනාගතයේ නිරුද්ධ නොවෙන්නේද ඔහු හට එතන අතීතයේ රූපස්කන්ධය නිරුද්ධ නොවේද කියලා අහනවා. හරි. යමෙකුට යම් තැනක වේදනාස්කන්ධය අනාගතයේ නිරුද්ධ නොවේද? එතකොට එහෙමනම් ගන්න වෙනවා වේදනාස්කන්ධයක් අසඤ්ඤ සත්‍ය අනිවාර්යයෙන්ම අයිති වෙනවා. ඒ වගේම අර සුද්ධාවාසත් එතකොට මේතෙන්ට ගන්න වෙනවා නේද? ඒ වෙලේ අනාගතේ විශේෂයෙන්ම මේ ස්කන්ධ අනාගතයේදී නිරුද්ධ වෙන්නේ නැහැ කිව්වහම විශේෂ පුද්ගලයෙක් ගන්න වෙනව නේද අපිට හැම වෙලාවකම? අනාගතයේදී ස්කන්ධ හට ගන්න නැති පුද්ගලයෙක් ගන්න වෙනව නේද? ඔව් ඔව් පිරිනිවන් පාන කෙනා ගන්න වෙනවා. ඔව්. එයාට විතරයි හට නොගන්න ඉතින් නේද? දැන් චවන්තානං කිව්වත් හැබැයි මෙහෙම එකක් තියෙනවා. මෙතන යත්ත කියලාක් තියෙනවා. එතන. ඔව්. යත්ත යම් තැනක කිව්වම අපි දන්නවා වේදනාස්කන්ධ අනාගතයේ හට නොගන්න තැනකුත් තියෙන වෙනමනේ. ඒ තමයි අසඤ්ඤ සත්ත්ව තලය නේද? ඔතන කිව්වේ. ඔව්. එතකොට මෙතනදි ගන්න වෙන්නේ අසඤ්ඤ තලයේ යම් කිසි පුද්ගල කොටාසයක් ගන්න පුළුවන්. ඊට පස්සේ පිරිනෙවන කොටසක් ගන්න පුළුවන් නේද?
ඔව් පිරිනිවන කට්ටියක් ගන්න පුළුවන්. එතකොට යස්ස බව කියන්නේ යත්ත. හැමතැනම අසඤ්ඤ සත්‍ය ඇර අනිත් තලවල පිරිනිවන කට්ටිය හැමෝම අයිති වෙනවා නේද එතකොට? අසඤ්ඤ සත්‍ය හැර අනිත් තැන් වල පිරිනිවන කියලා කියන්න ඕනේ ආ. අසඤ්ඤ පිරිනිවන තැන් කිව්වම අසඤ්ඤ සත්‍ය ඔටෝමැටිකලි අයින් වෙලා තියෙනවා. ඔව් එතන පිරිනිවෙන්නේ නැති නිසා. ඔව්. එතකොට කවුද මේකට අයිති වෙන්නේ? කවුද යස් කියලා? මෙතෙන්ට අයිති වෙනවා අර කිව්වා වගේ ඔක්කොම මේ පස්චිම භවිකය. පිරිනිවන අය. ඔව් ඔය වචන හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. පස්චිම භවික කියලා කියනකොටම අපි බලන්න ඕනේ පස්චිම භවිකානම් කිව්වොත් පස්චිම භවික උපදින එක්කනටත් හරියන්න ඕනේ පස්චිම භවිකව ඒ පිරිනිවන් පාන කෙනාටත් හරියන්න ඕනේ. ඒක නිසා අපි කියනවා නම් කියන්න ඕනේ කොහොමද? වේදනාස්කන්ධය අනාගතේ නිරුද්ධ වෙන්නේ නැත්තේ පස්චිම භවික උපදින එක්කනටද පිරිනිවන් පාන එක්කනටද? පිරිනිවන් පාන කෙනාට. පිරිනිවන් පාන එක්කන. පස්චිම භවික උපදින එක්කනට වේදනාස්කන්ධය මොකද වෙන්නේ? නිරුද්ධ වෙනවා. අනාගතේ නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. පිරිනිවන් පානකොට නිරුද්ධ වෙනවා. හරි. හරි. ඒකට කියන්න ඕනේ පරිනිබ්බන්තානම් කියලා කියන්න වෙනවා. පරිනිබ්බන්තානම් කියන්න ඕනේ. එතකොට දැන් බලන්න මේක සංසයෙන් අහන්නේ රූපස්කන්ධයේ එතන අතීතේ නිරුද්ධ වුණාද කියලා අහන්නේ. එහෙමනම් අපිට ওই පිරිනිවන අය ගත්තොත් පංචවෝකාරයෙන් පිරිනිවන අයට අපි දන්නවා අනාගතයේදී වේදනාස්කන්ධ නිරුද්ධ වෙන්නේ නැහැ. හරි? නමුත් අතීතයේ රූපස්කන්ධ මොකද උනේ? අතීතයේ රූපස්කන්ධ අතීතයේ එතන රූපස්කන්ධ වලට මොකද උනේ? දැන් මොන තලයේද අපි ගත්ත මට ඒක පංචවෝකාර. ඒක නිරුද්ධ වුණා. නිරුද්ධ වුණා නම් සංසයට ගැලපෙනවද නොගැලපෙනවද? සංසයට ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. හරි. අරූපේ පිරිනිවන පාන කෙනාට අරූපේ පිරිනිවන් පාන කෙනාට ගැලපෙනවා සංසය. සංසය ගැලපෙනවා නේද? ඔව්. මම හිතන්නේ අපි කට්ටිය ගැන කතා කරලා බලමු. පංචවෝකාරයේ පරිනිබ්බන්තාන. එයා සම්නිඨානයට ගැලපෙන කෙනෙක්මයි. මොකද එයාට අනාගතයේදී වේදනාස්කන්ධ නිරුද්ධ නොවන නිසා එයාට රූපස්කන්ධය අතීතයේ එතන පංචවෝකාරයේ නිරුද්ධ වුණා. එහෙමනම් සංසයට නොගැලපෙන කෙනෙක් අපිට ඔන්න හම්බ වුණා. අසඤ්ඤ සත්තානං අසඤ්ඤ සත්‍යයේ උපදින ඒ වගේම අසඤ්ඤ සත්‍යයෙන් චුතවන ඒ කොටස් දෙකම අරන් අපි කියනවා අසඤ්ඤ සත්තානං කියලා. ඒ අයට අනාගතයේදී වේදනාස්කන්ධ නිරුද්ධ නොවෙනවා නේද? ඒකයි අපි සම්නිඨානයට එක ගත්තේ. හරි? ඒ අය සංසයට ගැලපෙනවද නැද්ද? සංසයට ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැත්තේ ඇයි? මොකද එතන රූපස්කන්ධය අතීතේ නිරුද්ධ වුණ නිසා. එතන ඉන්න. අතීතේ නිරුද්ධ වුණ නිසා. හරි. සුද්ධාවාසේ පරිනිබ්බන්තාන. සුද්ධාවාසේ පිරිනිවෙන අයට මොකද තත්ත්වය? වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙන්නේ නැති බවට විශ්වාසයි නේද? පිරිනිවෙනවා නම් අනාගතයේදී කිසිම ස්කන්ධයක් හටගන්නේවත් නිරුද්ධ වෙන්නේ නැහැ. ඔව්. ඒ අයට අතීතයේ එතන රූපස්කන්ධ නිරුද්ධ වුණාද? අතීතේ නිරුද්ධ වුණේ නැහැ. ඒ තලේ. දැන් අතීතේ කිව්වහම ගන්නෙ මේ කියන්නේ දැන් නෑ අතීතේ නිරුද්ධ වුණේ නැහැ එතන. සුද්ධාවාසයේ. ඒ භූමියේ. අපි පොඩ බලමු එක. ඊට පස්සේ අරූපේ පරිනිබ්බන්තාන. හරි. අරූපේ පරිනිබ්බන්තාන වුණකොට අරූපේ පරිනිබ්බන්තාන වෙනකොටත් නැහැ. එතන රූපයක් නැහැනේ. රූපස්කන්ධයක් නැහැ. අතීතේ නිරුද්ධ වුණේ නැහැ නේද? එවන සංසයට ගැලපෙනවා. එතකොට අපිට උත්තර හම්බ වෙනවා මෙන්න මේ විදිහට. අරකට උත්තරේ බලමු අර සුද්ධාවාස. ඔව් මෙතන තියෙනවා ඒකට උත්තරේ. පංචවෝකාරයේ පරිනිබ්බන්තානං අසඤ්ඤ සත්තානං තේසං තත්ත වේදනාඛන්‍தோ න නිරුජ්ජිස්සති නොච තේසං තත්ත රූපඛන්‍தோ න නිරුජ්ජිත. පංචවෝකාරයේ පිරිනිවන අයටත් අසඤ්ඤ සත්‍යයන්ටත් ඒ කියන ඔවුන්ට එතන වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙන්නේ නැහැ. පංචවෝකාරයේ පිරිනිවෙනකොට මතු
ස්කන්ධ කිසිවක් හටගන්නේ නැති හින්දා අනාගතයේදී වේදනා ස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. අසඤ්ඤ සත්‍යයන්ට වේදනා ස්කන්ධේ එහි හටගන්නේ නැහැ. මොකද ඒකේ රූපය පමණක් හටගන්න තැන. අනාගතයේදී හටගන්නව නම් අසඤ්ඤ සත්‍යය ඇති වෙන්නේ රූපයමයි. හරි? එහෙමනම් ඒ අසඤ්ඤ සත්‍යය ඉපදෙන චුත වෙන අයට එතන නැවත වේදනා නැවත කියන්නේ අනාගතයේදී වේදනා ස්කන්ධ හටගන්න නැති හින්දාම නිරුද්ධ වෙන්නේ නැහැ. ඒ කොටස් දෙකටම පංචවෝකාරයෙන් පිරිනිවෙන අයත් අසඤ්ඤ සත්‍යයනොත් කියන අයට එතන අතීතයේදී රූපස්කන්ධ නිරුද්ධ වුණා. ඒගොල්ලන්ගේ පෙර භවවල ඒවා නිරුද්ධ වුණා. හරිනේ? එතකොට ඒ කොටස අපිට පැහැදිලි. ඊළඟට කියනවා සුද්ධාවාසයේ පරිනිබ්බන්තාන අරූපේ පරිනිබ්බන්තාන තේසං තත්ත වේදනාඛන්දෝච නිරුච්චිස්සති රූපඛන්දෝච නිරුජ්ජිත කියලා කියනවා. එතකොට න නිරුජ්ජිත කියලා. එතකොට මෙතනදී අපිට ගන්න පුළුවන් එක විදිහක් තමයි මේ සුද්ධාවාසයේ පරිනිබ්බන්තානං කියනකොට බලන්නකො සුද්ධාවාසයේ පිරිනිවෙන කට්ටියට රූපස්කන්ධයේ අතීතයේ එතන නිරුද්ධ වුන්නේ නැහනේ. ඒ භවයේදී එතන හටගත්ත හැබැයි ඉපදෙනකොට නේද? නමුත් නිරුද්ධ වුණේ නැහැ. ඔව්. නේද? ඒ ඉපදිච්ච භවයේදී නිරුද්ධ වුණෙත් නැහැ. ඊට කලින් එතන ඉපදිලත් නැහැ වෙන භව. කලින් භවයක නේද? අපි ගන්න ඕනේ නිරුද්ධුන් නැහැ කියලා නෙමෙයි ජයන්ත මහත්තයා. නිරුද්ධුන් නැහැ කියලා ගන්න ඕනේ. ඔව්. හරිනේ එතකොට නේද? සුද්ධාවාසයේ පරිනිබ්බන්තානං කියම සුද්ධාවාසයෙන් පිරිනිවෙන අයට දැන් මේ සංසේ අහලා තියෙන්නේ තස්ස තත් රූපක්ඛන්தோ න නිරුද්ධිතාති කියලානේ. ඒකට ඒක නිසා තමයි අපි ගත්තේ සුද්ධාවාසයේ අතීතේ නිරුද්ධ වෙලා නැහැ කියලා නේද? මොකද ඉපදිලා නැහැ නේද අතීතේ එතන. අන්න හරි. එතකොට මේ දැන් ඒ භවයේ තුල නිරුද්ධ වෙන්නේ පිරිනිවෙන මොහොත. ඊට කලින් නිරුද්ධ වෙලා නැහැනේ. ඒ භවයේදී ඒකයි ඊට පස්සේ කලින් භවවල ඉපදිලත් නැහැ එතන. නෑ. හරි. ඒක නිසා නිරුද්ධ වෙලා නැහැ. මේක පිළිබඳව මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා චන්ද්‍රිකා මහත්මිය කොහොමද මොකද හිතන්නේ? හරි තේරුණා. තේරුණානේ? තේරුණා කියලා හිතනවා. හොඳයි. එහෙනම් ඔබතුමීට යොමු වෙනවා ඊළඟ ගැවණු මහත්තයා ඉන්නවද? අද සම්බන්ධ වෙලා ඉන්නවද? පේනවද සම්බන්ධ වෙලා ඉන්නවා? පේන්නේ නැහැ. මම බැලුවා නෑ ගැමණු මහත්තයා නෑ. හරි. හොඳයි. එහෙමනම් අපි චන්ද්‍රිකා මහත්මියට යොමු වෙමු ඊළඟ එකට. හරි. රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී ඊළඟ මොකද්ද යම කිවිය යුත්තේ චන්ද්‍රිකා මහත්මිය? ඊළඟ එක විය යුත්තේ වේදනාස්කන්ධ මූල රූපස්කන්ධ මූලී. මේකේ හරියටම හරි. අනුලෝම පුච්චල ඕකාස අනුලෝම පුච්ච. යමෙකුට යම් තැනක වේදනාස්කන්ධය අතීතේ නිරුද්ධ නොවිනිද ඕහට එතන සංඥාස්කන්ධය අනාගතයේ නිරුද්ධ නොවන්නේද? හරි. එතකොට යමෙකුට යම් තැනක වේදනාස්කන්ධය අතීතේ නිරුද්ධ නොවුනිද? එතන වේදනා එතකොට මේ යමෙකු කියලා කියන්නේ කොයි කෙනෙක්ද? අතීතේ හිටපු කෙනෙක්ද දැන් ඉන්න කෙනෙක්ද? දැන් මේ දැන් ඉන්න කෙනෙක්ගේ අතීතය ගැන අහන්නේ. අන්න හරි. ඒක ලොකුම දෙයක් හරියට බොහොම හොඳයි. එහෙම තමයි දැනගන්න ඕනේ. දැන් ඉන්න කෙනෙක් ගැනමයි අපි මේ ප්‍රවෘත්තියේදී අහන්නේ. චුතියත් ප්‍රතිසන්දියත් නැත්නම් ප්‍රතිසන්දියත් චුතියත් අතර ඉන්න කෙනෙක් ගැන තමයි මේ අහන්නේ. එතකොට හරි. කාටද කොතැනද වේදනාස්කන්ධය අතීතේ නිරුද්ධ නොවුනේ? එතකොට අතීතයේ වේදනාස්කන්ධේ නිරුද්ධ නොවෙන්න නම් වේදනාස්කන්ධයක් තියෙන විදිහක් නැහැ. තිබුණොත් නිරුද්ධ වෙන්නේ. වේදනාස්කන්ධයක් හටගන්න නැති තැනක් ගැනයි අපි මේ කතා කරන්නේ. ඔව්. එතකොට වේදනාස්කන්ධය හටගන්නේ නැත්තේ අසඤ්ඤ සත්‍යය හටගන්නෙත් නැහැ වේදනාස්කන්ධය. එතකොට වේදනාස්කන්ධය හටගන්නේ නැත්තේ අසඤ්ඤ සත්‍යනේ. ඔව්. ඒ පැත්තෙන් ගත්තාම හරි. අසඤ්ඤ සත්‍යය. එතකොට එයා ගැන බැලුවොත් ඔහුට එතන සංඥාස්කන්ධය අනාගතයේ නිරුද්ධ වන්නේද කියලා ගැන බැලුවොත් නොවන්නේද කියලා අහන්නේ. නොවන්නේද කියලා. ඔව් නොවන්නේද කියලා බැලුවොත් සංඥාස්කන්ධය නිරුද්ධ නොවන්නේය. ඔව් නොවන්නේය මොකද නැහැනේ.
ආ ඒ කියන්නේ සංඥාස්කන්ධයක් නැහැ. ඒක සංසයට ගැලපෙනවා වගේ නේද? ඔව් ඒක සංසයට ගැලපෙනවා. එතන ඒක තමයි. එතකොට දැන් අපි අසඤ්ඤ සත්වයා කියලා ගන්න පුළුවන්. මොකද අසඤ්ඤ සත්වයේ උපදින කෙනත් චුත වෙන කෙනත් දෙන්නම ගත්තත් එයාට අතීතයේදී වේදනා ස්කන්ධයක් නිරුද්ධ වෙලා නැහැ නේද? එතකොට ඒකින්ද අපිට එතන ඒ වගේම ඒ දෙකම ගලපනකොට සංසයට අසඤ්ඤ සත්‍යයේ උපදින පුද්ගලයාටත් අනාගතයේදී සංඥා ස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ. සංඥා ස්කන්ධයක් හටගන්නේ නැති හින්දා. ඒ වගේම අසඤ්ඤ සත්‍යයේ චුත වෙන කෙනාටත් හටගන්නේ නැහැ. අනාගතයේදී සංඥා ස්කන්ධයක් හටගන්නේ නැහැ. අසඤ්ඤ සත්තානං කියලා කියන්න පුළුවන් නේද? හොඳයි. එතකොට ඒ වගේම දැන් අපි මෙතන ජස්ස යත්ත වෙනකොට අපිට මේ හිතන්න ඕනේ සුද්ධාවාස ගැනත් පොඩ්ඩක්. අන්න හරි. සුද්ධාවාසය ගැනත් හිතන්න. එතකොට සුද්ධාවාසයේ අතීතයේ කොහොමත් රූපස්කන්ධයක් නිරුද්ධ වෙලා නැහැ. මොකද ඒක එතන කොහොමත් එතෙන්ට ගැලපෙනවා. ඊළඟට සංසයට බැලුවොත් ඔහුට එතන සුද්ධාවාසයේ සංඥාස්කන්ධය අනාගතයේ නිරුද්ධ නොවන්නේද නිරුද්ධ වෙනවා. එතකොට ඒක සංසයට නොගැලපෙනවා. මෙහෙම එකක් තියෙනවා. අපිට සුද්ධාවාසය කියලා ගන්න බෑ. සුද්ධාවාසයේ උපදින එක්කනට එක විදියක්, සුද්ධාවාසයෙන් පිරිනිවෙන එක්කනට තව විදියක්. ඔව්. එතකොට මෙතන අපි දැන් ඒතර ඉස්සෙල්ලා හිතුවේ අපි සුද්ධාවාසයේ ඒ කියන්නේ උපදින කෙනාටත් පිරිනිවන කෙනාටත් කාටවත් අතීතයේ එතන ඇති වෙලා නැහනේ. ඒතර දැන් උතර සංසේදී තමයි අපි හිතන්න වෙන්නේ ඒ අනුව අපිට උප්පච්චන්ත ආනන්ද නැත්තම් පරිනිබ්බන්ත ආනන්ද කියලා. එතකොට උපදින කෙනා අපි ඉස්සෙල්ලා උප්පච්චන්තානම් බැලුවොත් එතන සුද්ධාවාසයේ උපදින කෙනාට සංඥා ස්කන්ධය උපදිනකොට නිරුද්ධ වෙන්නේ නැහැ. මේක අහන්නේ අනාගතයේදී. උපදිනකොට එතන අනාගතයේ නිරුද්ධ වෙන්නේ නැහැ කොහොමද? නෑ මෙහෙමයි. උපදින කෙනාට චුත වෙනකොට හරි පිරිනිවන් පානකොට හරි මොකද වෙන්නේ? අනාගතයේදී සංඥා ස්කන්ධය නිරුද්ධ වෙනවා. හරි. ඔන්න ඒ කියන්නේ උපදින එක්කෙනා ගත්තොත් සුද්ධාවාසයේ එයා සංසයට ගැලපෙන්නේ නැහැ. මොකද එයාගේ සංඥා ස්කන්ධය නිරුද්ධ වෙන හින්දා අනාගතයේදී. හරිද? ඔව්. එතකොට සුද්ධාවාසයේ පිරිනිවන් පාන එක්කනා පිරිනිවන් පාන කෙනාට සංඥා ස්කන්ධයේ පිරිනිවන් පාන කෙනාට අනාගතයේ නිරුද්ධ වීමක් වෙන්න බැහැනේ. ඔව්. එතකොට සංසයට ඒ අවස්ථාවේදී නිරුද්ධ වෙන්නේ ආය අනාගතයක් කියලා යට හිටින්නේ නැති නිසා. ඔව්. එතකොට එයා සංසයට ගැලපෙනවා. නොගැලපෙනවා. ගැලපෙනවා. පිරිනිවන් පාන එක ගැලපෙනවා නේ නරිජිස්. හරි. සුද්ධාවාසයේ උපදින කෙනා සන්නිඨානයට ගැලපෙනවා, සංසයට ගැලපෙන්නේ නැහැ. මොකද සුද්ධාවාසයේ උපදින එක්කනා එතනින් චුත වෙනකොට හෝ පිරිනිවන් පානකොට හෝ එයාට සංඥා ස්කන්ධය නිරුද්ධ වෙන හින්දා. සුද්ධාවාසය කියන්නේ ස්කන්ධ පහක්ම තියෙන තැනක්නේ. ඊළඟට සුද්ධාවාසයේ පිරිනිවෙන කෙනා ගත්තොත් එයාට අතීතයේ වේදනා ස්කන්ධය නිරුද්ධ වුනේ නැති හින්දාමයි අපි එතනට යව ගත්තේ සන්නිඨානයේට. එයාට අනාගතයේදී සංඥා ස්කන්ධ හටගන්නේ නැති හින්දා නිරුද්ධ වෙන්නේ නැහැ. අපි හරියට අවගත්තනේ අසඤ්ඤ සත්‍ය. ඔව්. තව තියෙනවා. තව එනවා. අසඤ්ඤ සත්තාන. අපි හැදුවනේ මුලින්ම. ඒක සංසේතත් සම්නිඨානෙට සංසේත දෙකම හැලපෙනවානේ අපි ඉස්සෙල්ලම හැදුවේ ඒකනේ. අන්න හරි. කොහොමද එන්නේ? ඒක සුද්ධාවාසං උප්පජ්ජන්තානං තේසං තත්ත වේදනාඛන්‍தோ න නිරුජ්ජිත නෝච තේසං තත්ත සංඥාඛන්‍தோ න නිරුජ්ජිසති. ඒක සුද්ධාවාසයේ උපදින එක්කනාට අතීතයේ වේදනා ස්කන්ධයේ එහි නිරුද්ධුනේ නැහැ. මොකද සුද්ධාවාසයේ උපදිනකොට අපි කියන්නේ එකම වතාවයි සුද්ධාවාස භූමියේ ප්‍රතිසන්දියක් ගන්න ඒ තලවල ගත්තාම. හරි? එතකොට දැන් එතන කියලා කියන්නේ ඕනෑම තලයකට මේක ගැලපෙන්න ඕනේ. එහෙමනම් එතන අතීතයේ වේදනා ස්කන්ධයක් හටගෙන තිබුණ නැති හින්දා නිරුද්ධ වුනේත් නැහැ. න නිරුද්ධිත. නෝචතේ සන්තත්ත වේදනාඛන්‍தோ න නිරුද්ධිසති. මොකද සුද්ධාවාසයේ උපදින කෙනා කවදකාරී චුත වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් පිරිනිවන් පාන්න ඕනේ.
ඒ පිරිනිවන් පාන අවස්ථාවේ හරි චුතවන අවස්ථාවේ හරි සංඥා ස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙනවා. මේ ඉපදෙන එක ගැන කතා කරන්නේ. එහෙමනම් එයාට චුත වෙනකොට හෝ පිරිනිවන් පානකොට කියන්නේ අනාගතේනේ. උපදින තැනට උපදින අවස්ථාවට උපදින කෙනාගේ අනාගතය තමයි පිරිනිවන් පානවා චුත වෙනවා කියන්නේ. එතකොට එයාට අනාගතයේදී සංඥා ස්කන්ධය නිරුද්ධ වෙනවා. හරි. එතකොට රුද්ධාවාසයේ පිරිනිවෙන කෙනා ගත්තොත් දෙවෙනි කොටසේ එයාටයි ඊළඟට අසඤ්ඤ සත්‍යයන්ටයි ඒගොල්ලන්ටත් අතීතයේ එතන වේදනා ස්කන්ධයක් නිරුද්ධ වුණේ නැහැ. මොකද හටගෙන තිබුණ නැති හින්දා එතන ඉපදිලා තිබුණ කියන්නේ හටගෙන තිබුණේ නැහනේ. හැබැයි ඒ වගේම සංඥා ස්කන්ධයත් අනාගතයේදී නිරුද්ධ වෙන්නේ නැහැ. මොකද හේතුව සුද්ධාවාසයේ පිරිනිවන ආර්යයන් වහන්සේට අනාගතයේදී ස්කන්ධ කිසිවක් හටගන්නේ නැති හින්දා සංඥා ස්කන්ධයත් හටගන්නේ නැහැ. ඒකින්ද නිරුද්ධ වෙන්නේත් නැහැ. අසඤ්ඤ සත්වයාට එතන තියෙන ඒකවෝකාර භාවයක්. එතන රූපස්කන්ධය විතරයි මතු හටගන්නේ. ඒක නිසා යාට වේදනා ස්කන්ධයක් හෝ සංඥා ස්කන්ධයක් අනාගතයේදී හටගන්නේ නැහැ. ඒ නිසා සංඥා ස්කන්ධය නිරුද්ධ වෙන්නේත් නැහැ. මේක පැහැදිලිද? හොඳයි. මේකේ පටිලෝමේ. හොඳයි. යස්සවාපන යත්ත සංඥාඛන්தோ න නිරුද්ධිස්සති තස්ස තත්ත වේදනාඛන්தோ න නිරුද්ධිත්තාති. මේක අපි දෙමු ශ්‍රීමති මහත්මියට. ඔබතුමී ඉන්නවද? ඔව් එහෙමයි. යස්සවාපන යත්ත වේදනාඛන්தோ න නිරුද්ධිස්සති. නෑ සංඥාඛන්தோ න නිරුද්ධිස්සති. යස්සවාපන යත්ත සංඥාඛන්தோ න නිරුද්ධිස්සති තස්ස තත්ත වේදනාඛන්தோ න නිරුද්ධිත්තාති. එතකොට යස්සවාපන යත්ත සංඥාඛන්தோ නිරුද්ධිස්සති. අතට අසඤ්ඤ සත්‍ය ගන්න බෑ, අනිත් දෙකෙන් ගන්න ඕනේ. මොකක්ද කිව්වේ? ඉන්න පොඩ්ඩක් යස්සවාපන යත්ත සංඥාඛන්தோ න නිරුද්ධිස්සති. නිරුද්ධනවා ඉන්න තස්ස තත්ත වේදනාඛන්தோ න නිරුද්ධිත්තාති. යමකට යම් තැනක සංඥා ස්කන්ධය අනාගතේ නිරුද්ධ නොවේද? ඔව් එතකොට අසඤ්ඤ සත්‍ය ගත්තොත් සංඥාඛන්ධය න නිරුද්ධිස්සති අසඤ්ඤ සත්තානං තස්ස තත්ත ඉස්සලා මේ ගන්නකෝ මේ සන්නිඨායන්ට අයිති වෙන පුද්ගලයෝ සේරම කියන්නකෝ. කාටද සංඥා ස්කන්ධයක් අනාගතයේදී නිරුද්ධ නොවන්න පුළුවන්? සංඥා ස්කන්ධයක් නිරුද්ධ නොවෙන්නේ පිරිනිවන් පාන්නන්ට තමයි අනාගතේ නිරුද්ධ නොවෙන්නේ සංඥා ස්කන්ධය. එහෙම නැත්නම් අසඤ්ඤ සත්‍යයේ අයට. ඒ දෙක. අසඤ්ඤ සත්‍යයේ අයට. හරි. එතකොට එතන ගත්ත හැකි පංචවෝකාරේ පරිනිබ්බන්තාන. පංචවෝකාරේ පරිනිබ්බන්තානං ගත්තොත් පංචවෝකාරේ පරිනිබ්බන්තානං ඒගොල්ලන්ට නිරුද්ධ වෙනවනේ වේදනාස්කන්ධය අතීතේ නිරුද්ධ වෙලා තියෙනවනේ. එකක් ගත්ත හැකි. ඔව් හැබැයි පංචවෝකාරයේ පරිනිබ්බන්තාන. වේදනාස්කන්ධය ගන්නකොට දැන් සංසේ තියෙන වේදනාස්කන්ධයනේ. සන්නිට්ඨානේ තියෙන සංඥාස්කන්ධයනේ. එතකොට අපිට පංචවෝකාර චතුවෝකාර කියලා ભેදයක් අවශ්‍ය නැහැ නේද? මොකද අපි රූපස්කන්ධය ගැන කතා කරන්නේ නැහැනේ. ඒකින්ද පංචවෝකාර චතුවෝකාර ભેදය අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. එනම් පරිනිබ්බන්තානං තේ සම්තත්ත සංඥාඛන්தோ න නිරුද්ධිස්සති නොච තේ සම්තත්ත වේදනාඛන්தோ න නිරුද්ධිත්ත කියලා ගත්ත හැකි. ඊළඟට ගත්ත හැකි පරිනිබ්බන්තාන සුද්ධාවාසේ පරිනිබ්බන්තානං සුද්ධාවාසේ පරිනිබ්බන්තානං තේ සම්තත්ත සංඥාඛන්தோ න නිරුද්ධිස්සති නොච තත්ත වේදනාඛන්தோ න නිරුද්ධිත්තාති. සමාවෙන්න ඔහොම ඉන්න වැරදුනා. සුද්ධාවාසේ පරිනිබ්බන්තානං තේ සම්තත්ත සංඥාඛන්தோ ච න නිරුද්ධිස්සති වේදනාඛන්தோ ච න නිරුද්ධිත්ත
ඒක හරි නේද මහත්තයා? සුද්ධාවාසේ පරිනිබ්බන්තානන්ට දෙකම හරිනේ. සුද්ධාවාසේ පරිනිබ්බන්තානං තේසං තත්ත සංඤක්ඛන්தோච න නිරුද්ධිස්සති වේදනක්ඛන්தோච න නිරුද්ධිතාති. අතීතයේ වේදනා ස්කන්ධයක් එහි නිරුද්ධ වෙලා නැහැ නේද? දෙවෙනි දෙකටම ගැලපෙන එකට ඒක හරි. හරි. පංචවෝකාරයේ මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක පැහැදිලි කරන්නම් පස්සේ. මේ පෙළේ තියෙන්නේ පංචවෝකාරයේ පරිනිබ්බන්තානං කියලා අරන් තියෙනවා. හැබැයි අපිට හොඳටම තේරෙන දෙයක් තමයි පංචවෝකාරය කියලා ගන්න අවශ්‍ය නැහැ කියන එක. හරි? ඊළඟට තියෙනවා අසඤ්ඤ සත්‍වේ පැත්ත. ඒකත් ගත්ත හැකිනේ. අසඤ්ඤ සත්‍ය ගන්න පුළුවන්. අසඤ්ඤ සත්‍යෙත් ගන්න පුළුවන්. හරි? ඊට පස්සේ ඔබතුමී කිව්වා වගේ සුද්ධාවාසේ පරිනිබ්බන්තානං ගන්න පුළුවන්. හරි? එතකොට මෙතනදී පොඩි මම මේක දාන්නම් මේක. මෙන්න මෙහෙම තමයි පොතේ තියෙන්නේ. හරි? පංචවෝකාරයේ පරිනිබ්බන්තානං තේසං තත්ත සංඥාඛන්தோ න නිරුද්ධිස්සති නොච තේසං තත්ත වේදනාඛන්தோ න නිරුද්ධිත්ත කියලා. හැබැයි මේක අවශ්‍ය නැහැ. හරි? මේක අවශ්‍ය නැහැ මේකට දීලා තියෙන්නේ මේක මම ඊළඟ ස්ලයිඩ් එකේ පෙන්නන්නම් ඇත්තටම මේක චට්ට සංගායනාවේදී මේක අයින් කරලා තියෙනවා. ඇත්තටම අපිට තේරෙන්නේ හොඳට මේ අපි කතා කරන්නේ කම්පෙයාර් කරන්නේ මෙතන මේ මාතෘකාවත් පොඩක් කරදී මම ඒක ඇත්තටම හදන්නම් චුට්ටක් ඉන්න. ඒක වේදනාඛන්ද මූල ඒකට එකතු වෙන්න ඕන නේද? අසඤ්ඤ සත්තානං කියන එකත් එකතු වෙන්න ඕනේද? සුද්ධා නෑ පරිනිබ්බන්තානං සබ්බේ සම්පරිනිබ්බන්තානං කියත හැකිද? නිකම්ම කියන්න බෑනේ. අරූප එතකොට එන්නේ නෑ සුද්ධාවාසේ. එතකොට අරූපේ පංචවෝකාරයේ පරිනිබ්බන්තානං එහෙම දාන්න වෙනව නේද? ඇයි සුද්ධාවාසේ අයින් වෙනවනේ ඊළඟ එකට? මොකද ඔය සුද්ධාවාසයයි පංචවෝකාරයයි ආපුවම අපි නිතරම කතා කරන්නේ සුද්ධාවාසයේ හැර. ඒක එහෙම එකක් තියෙනවා. හරි? මෙතනදී කියලා තියෙනවා මෙන්න මේක කියලා තියෙනවා. මේ තියෙන්නේ පේනවද? පංචවෝකාරය කියන පදේ. හරි? මරම්ම චට්ට සංගීති පිටකේ න දිස්සතේ. මේක එන්නේ නැහැ. හරි? ඒකේ අසඤ්ඤ සත්තානං එකතු වෙන්න ඕනේ. පරිනිබ්බන්තානං අසඤ්ඤ සත්තානං තේසං තත්ත. මෙතන පරිනිබ්බන්තානං අසඤ්ඤ සත්තානං කියන එක මේ මෙතනට එකතු වෙන්න ඕනේ. ඔව්. සුද්ධාවාසයේ පරිනිබ්බන්තානං අසඤ්ඤ සත්තානං කියලා එන්න ඕනේ. හරි? ඒකේ පෙළේ පොඩි මේ හරි ගස්ස ගන්න තැනක් තියෙනවා හැබැයි නෑ පළවෙනි එකට එන්න ඕනේ අසඤ්ඤ සත්තානං. ඔව් පළවෙනි අන්න හරි. ඔව් පළවෙනි කියලා එන්න ඕනේ අසඤ්ඤ සත්තානං. කොහොමද එන්න ඕනේ අපි? පරිනිබ්බන්තානං අසඤ්ඤ සත්තානං. හරි. ඔය තියෙන්නේ ඔව් දැන් අපි කිව්වේ මේ පංචවෝකාරයේ දැන් පංචවෝකාරය කියලා ගන්න බෑ ඇත්තටම නේද? පරිනිබ්බන්තානං කියලා එන්න ඕනේ. ඊට පස්සේ අසඤ්ඤ සත්තානං. අසඤ්ඤ සත්වේනටත් අතීතයේදී සංඥා ස්කන්ධය එතන නිරුද්ධ වුණේ නැහැ. අනාගතයේදී වේදනා ස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. විරුද්ධ වෙන්නේ නැහැ. සුද්ධාවාසයත් එතෙන්ට එකතු වෙනවද? පංචවෝකාරය කිව්වද? නෑ පරිනිබ්බන්තානං කිව්වොත්. දැන් පංචවෝකාරී ඉරේස් කරලා පරිනිබ්බන්තානං විතරක් තිබ්බොත් එතන සුද්ධාවාසයත් එන්න ඕනේද එතකොට? ඔව් මෙතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද දන්නවද? පරිනිබ්බන්තානං කියලා කෙලින්ම කියන්න බෑ. එහෙමනම් අපිට ගන්න වෙනවා සුද්ධාවාසය හැර චතුවෝකාර පංචවෝකාර වලින් පිරිනිවනයි කියලා ගන්න වෙනවා. ඒක තමයි අදහස වෙන්න ඕනේ. ඒ අනුව තමයි අපිට මේක ගැළපීම කරලා තියෙන්නේ. හරි? මේ නමුත් මහත්තයා සමහර තැන්වල තිබුණා අරූපේ පංචවෝකාරයේ පරිනිබ්බන්තානං කියලා. ඔව්. ඔව් එහෙම තියෙනවා. අරූපේ පංචවෝකාරයේ පරිනිබ්බන්තානං අසඤ්ඤ සත්තානං තේසං තත්ත සංඤක්ඛන්தோ න නිරුද්ධිස්සති නොච තේසං තත්ත වේදනාඛන්தோ න නිරුද්ධිත්ත. එහෙමයි එන්න ඕනේ. මෙහෙමයි මේ අසඤ්ඤ සත්‍ය උඩේකට එන්න බෑ. ඔව් නොච තේසං තත්ත කියන ඔව් ඒක එන්න ඕනේ යටේකට. ඔව්.
යටේකට එන්න ඕනේ. දැන් මෙතන එන්න ඕනේ පරිනිබ්බන්තානං සුද්ධාවාසේ පරිනිබ්බන්තානං අසඤ්ඤ සත්තානං කියලා මෙතන එන්න ඕනේ. ඔව්. ඔව්. ඒක තමයි මේ මෙතනදී මේ කියන්නේ. පරිනිබ්බන්තානං අසඤ්ඤ සත්තානං කියලා මේ දෙවනි එක කියලා කියන්නේ මෙතනනේ. හරි මේ ටික වෙනුවට එන්න ඕන සුද්ධාවාසයේ පරිනිබ්බන්තානං අසඤ්ඤ සත්තානං. අසඤ්ඤ සත්තානං. හරි බොම් පිං. එහෙමයි එන්නේ. හොඳයි එහෙමනම් මේ ගැන ටිකක් හිතලා බලන්න මහත්තයා. එහෙමනම් මෙතන ලිව්වනම් හරි මහත්තයා මේ රෙකෝඩ් කරන්න ඉස්සෙල්ලා මෙතන අරූපේ පංචවෝකාරී පරිනිබ්බන්තානං කියලා. ඒකයි මේක ඇතුල් කරාන අසඤ්ඤ සත්‍ය. ඔව් මේකේ හැබැයි මෙහෙමයි දැන් චට්ට සංගායනාවේ පංචවෝකාරය කියන එක අයින් කරලා පරිනිබ්බන්තානං කියලා තියෙනවා. ඊට පස්සේ සුද්ධාවාසයේ පරිනිබ්බන්තානං කියලා දෙවෙනි එකට එනවානේ. එතකොට මේ එතනින් තේරෙනවා අර උඩ පරිනිබ්බන්තානං කියලා කිව්වේ පල්ලෙහා සුද්ධාවාසයේ පරිනිබ්බන්තානං කියන එක හැර කියලා. එහෙම තමයි පැටලෙනවා නේද ඉගෙන ගන්න අයට. ඔව් ඉගෙන ගන්න. ඔය පංචවෝකාරය අයින් කරන්න හේතුව අපි රූප ගැන කතා නොකරන නිසානේ මෙතන සංඥා වේදනාව ගැන විතරක් කතා කරන නිසා නේද? ඒක තමයි. ඒකින්ද තමයි මේ පංචවෝකාරය කියන එක අයින් කරලා තියෙන්නේ. මොකද මේ ඕනම පිරිනිවෙන කෙනෙක් අපි සුද්ධාවාසයේ සැලකුවේ නැත්නම් ඕනෑම පිරිනිවෙන කෙනෙකුට අනාගතයේදී සංඥාස්කන්ධයක් ඇති වෙන්නේ නැති හින්දා සංඥාස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. එතකොට සම්නිට්ඨානෙට ගැලපෙනවා මේ පරිනිබ්බාණයට පත්වන ආර්යයන් වහන්සේ. හරි? ඊට පස්සේ වේදනාස්කන්ධය අතීතයේ නිරුද්ධ නොවීද කියනකොට පිරිනිවෙන ඕනෑම ආර්යයන් වහන්සේ කෙනෙකුට මේ සුද්ධාවාසයේ පිරිනිවෙන අයට යනකොට පංචවෝකාරයේ චතුවෝකාරයේ කියන අරූපයත් ගත්තාම ඒ තැන්වලදී අතීතයේදී වේදනාස්කන්ධ නිරුද්ධ වෙලා තියෙනවා. මෙතන ඒක නිසා තමයි මෙතන ඒ විදිහට ගන්න. පරිනිබ්බන්තානන්තේ සන්තත් සංඥාස්කන්ධෝ න නිරුද්ධිස්සති නොචිතේ සන්තත් වේදනාස්කන්ධෝ න නිරුද්ධිත්ත කියලා. මෙතනදී විශේෂ තැනක් වෙනවා. මෙතනදී මේ සුද්ධාවාස භූමිවල එකම එකවතාවක් ඉපදෙන නිසා අතීතයේ නිරුද්ධ වුණේ නැහැයි කියන එක. වේදනාස්කන්ධය එතන අතීතයේ නිරුද්ධ වුණේ නැහැ. මොකද එතන කලින් ප්‍රතිසන්දියක් අරන් හිටපු නැති හින්දා. ඒකයි මේ මෙතන කියන්නේ. ඒක නිසා තමයි මේක වෙනම අරන් තින්නේ. ඒකටම එකතු වෙනවා මේ අසඤ්ඤ සත්තානං කියන කොටසත් මේකටම එකතු වෙනවා. මොකද අසඤ්ඤ සත්‍යයන්ටත් අනාගතයේ සංඥාස්කන්ධ නිරුද්ධ වෙන්නේ අසඤ්ඤ සත්‍යයන්ට එතන සංඥාස්කන්ධ ඇති වෙන්නේ නැති හින්දා ඒ වගේම ඒ අයට අතීතයේ එතන වේදනාස්කන්ධ නිරුද්ධ වුණෙත් නැහැ. මොකද එතන වේදනාස්කන්ධ හටගෙන තිබුණ නැති හින්දා. හොඳයි. එහෙමනම් මේකෙන් ටිකක් හිතලා බලන්න රෙකෝඩින් එකත් අහන්න. මම හිතනවා අපි අද පච්චනීක වාරේ ප්‍රවෘත්ති නිරෝධ වාරේ අතීත අනාගත වාරේ වේදනා මේ සියලුම කොටස් ටික අද සම්පූර්ණ කරගත්තා කියලා. එතකොට ඊළඟ දවසේ කරන්න නිරෝධ වාරය නේද? ඊට පස්සේ තියෙන්නේ උපාද නිරෝධ වාරය. ඊළඟ වාරේ තියෙන උපාද නිරෝධ වාරය. හරි. අපි ඒකට ඊළඟ සතියේ ලෑස්ති වෙලා ඉමු. පොඩ්ඩක් පුළුවන් නම් කියවගෙනත් එන්න. සමාවෙන්න මහත්තයා සිකුරාද පොය දවසේ තියනවද? සිකුරාද පොයද? ඔව්. එහෙමනම් අපි සිකුරාදා දවසේ අනේ අපිට අසල පොය. එහෙමනම් අපි සිකුරාදා තියන්නේ නැතුව ඊළඟ සතියේ බදාදා තියමු අපව. හොඳයි. නේද? මම අද සිල් අරගෙන එහෙම හොඳයි මහත්තයා. මොකද අපි මේ මෙහි ඉන්න කට්ටියට ටිකක් ප්‍රශ්නයක් එක මේ වෙලාව. එහෙමද? හොඳයි. හොඳයි. අපි එහෙම කරමු. මේ ඔව්. අපි මේ විදිහට කරගෙන යමු. ඔව් දැන් ස්වාමීන් වහන්සේගේ දේශනාව තියෙනවානේ. අපි එහෙමනම් අදට නිමා කරමු. අපි දෙවියන් දීලා හොඳයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං තිරන් රක්칸තු ත්වං සදා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා
ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. සරණයි. අප විසින් ධර්ම ශ්‍රවණ මේ වශයෙන් රැස් කරගත්තු සියලු කුසල් අපි කෘතවේදීව ජයන්ත මහත්මයාට අනුමෝදන් කරනවා. ඒ සියලු කුසල් බලෙනුත් ඔබතුමාගේ දේශනාමය කුසල් බලෙන් හා අතීත සංසාරයේ සිට රැස් කරගෙන ඉන්නා වූ සියලු කුසල් බලෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලැබේවා. මේ ආකාරයට බොහෝ පිරිසකට බොහෝ කාලයක් උදව් උපකාර කරමින් නිර්වාණ මාර්ගයට යන්න කරන ශාසනික සේවාවල් අනේක විද ශාසනික සේවාවල් සුවපහසුවෙන් කරගෙන යන්න අවශ්‍ය ධෛර්ය ශක්තිය වීර්ය හේතු සම්පatti ප්‍රඥාව වර්ධනය වේවා. ඒ වගේම පතන උතුම් බෝධියකින් සුවපහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔබතුමාගේ ධර්මය ඉගෙන ගත්තා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ගුරුතුමන්ට දෙමව්පියන්ට පරලෝක සැපත් යම්තා ඥාති මිත්‍රාදීන්ට නෝනා මහත්මියතුළු දරුවන්ට සෑම සියලුම දෙනාට අපි ඊටාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඒ සෑම සියලුම දෙනාත් මෙලොව වශයෙන් දුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිත ලබත්වා කරන කියන කටයුතු රැකීරක්ෂා ආදී සෑම සියලුම දෙයක්ම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. පතන උතුම් බෝධි වලින් සුවපහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. ඒ වගේම අපට මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා දුන්නා වූ සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන්ටත් අපි ඊටාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඒ සමත් සුගතියෙන් සුගතියටමපත් වෙත්වා නිදුක් නිරෝගී දීර්ඝාෂ ජීවිත ලබත්වා පතන උතුම් බෝධි වලින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. තෙරුවන් සරණයි. සාදු 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 බොහොම තෙරුවන් සරණයි. බොහොම පින් ජයන්ත මහත්මයා. බොහොම පින් ශ්‍රීමති මහත්මිය. තෙරුවන් සරණයි ජයන්ත මහත්මිය. ගොඩාක් පින්.